හරි දැන් අපි අන්තිමට කතා කරපු වීඩියෝ එකෙන් සාකච්ඡා කරා KMNO4 වල මෞලික පරිමාව සෙවීම සම්බන්ධ ප්‍රායෝගික පරීක්ෂණය. මේ පරීක්ෂණයට අදාළව අපි තේරුම් ගත්තා කොහොමද පොටෑසියම් පර්මැංගනේට් පාවිච්චි කරලා KMNO4 පාවිච්චි කරලා කොහොමද අපි මේ ඔක්සිජන් වායුව එකතු කරගන්නේ ජලයේ යටිකුරු විස්ථාපනයෙන්. එතකොට මොනවාද අපි ගන්න ඕන පූර්වෝපායන්, මොනවාද මේ ප්‍රායෝගික පරීක්ෂණයේදී අපි දැනගත යුතු අනෙකුත් වැදගත් කරුණු, මේ සියල්ලම අපි මේ ප්‍රායෝගික පරීක්ෂණය හරහා සාකච්ඡා කිරීම කළා. දැන් අපිට තියෙන ප්‍රැක්ටිකල් එක සම්බන්ධ ප්‍රශ්න වලට උත්තර ලියන්න මම මේවා හෝම්වර්ක් වලට වාඩි කරන්න කියලා කිව්වා. අපි ටික පොඩ්ඩක් ටක් ගාලා බලමු. KMNO4 තාප වියෝජනයට අදාළ සමීකරණය ලියන්න කියලා තියෙන. ඒවා ඉතාම සරල දේවල්. KMNO4 තාප වියෝජනයට ලක් කරාම එන්නේ K2MnO4 solid MnO2 solid plus O2 gas එක තමයි. ඔය ටික තමයි එන්න ඕනේ KMNO4 තාප වියෝජනයට ලක් කරාම, right? එතකොට මෙහිදී KMNO4 ඝනයට ඉහළින් පුළුන් කැටිත්තක් රඳවන්නේ ඇයි කියලා අහලා තියෙනවා. ඒකට මම ඔයාලට හේතු දෙකක් කිව්වා. පළවෙනි හේතුව විදිහට අපි ගත්තොත් එහෙම KMNO4 උර්ධෝපාතනය වීම වැළැක්වීම. හරි. KMNO4 උර්ධෝපාතනය වීම වැළැක්වීම. මම උර්ධෝපාතනය කියන්නේ මොකක්ද කියලා ගිය සතියේ පැහැදිලි කරා. දෙවෙනි කාරණාව තමයි KMNO4 තාප කිරීමේදී ඝනාංශු ඉවතට විසවී යාම වැළැක්වීම. ඝනාංශු ඉවතට විසවී යාම වැළැක්වීමට. එතකොට පළවෙනිම කාරණාව තමයි KMNO4 තාප වියෝජන දල සමීකරණ ලිව්වා. KMNO4 ඝනයට ඉහළින් පුළුන් කැටිත්තක් යෙදවීමට කරුණු දෙකක් බලපානවා. එක තමයි KMNO4 උර්ධෝපාතනය වීම වැළැක්වීමට, දෙක KMNO4 තාපගත කිරීමේදී ඝන අංශු ඉවතට විසවී යාම වැළැක්වීම සඳහා අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරනවා පුළුන් කැටිත්තක්. ඊළඟට අහලා දිනවා මෙහෙම පාටං කිසිවක් ගැනීමට පෙර KMNO4 ස්පටික මතත් රක් කිරීමට හේතුව පහදන්න. පාඨාංක ගන්න කලින් ඇයි KMNO4 ස්පටික මතක් රත් කරන්න කියලා අහලා තියෙනවා. ඉතින් ඒකට හේතුව අපි දන්නවා. දැන් මොකද මේ KMNO4 වල ඇතුලේ මෙන්න මෙහෙම ඇතුලේ අපි මේක XH2O කියලා දාන්නේ. මේක ඇතුලේ තියෙන වතුර ප්‍රමාණයක් තියෙනවා. දැන් KMNO4 අපි ඝනයක් විදියට ගත්තම ඕනෑම ඝනයක යම් ප්‍රමාණයකට ඇතුලේ වායු ප්‍රමාණයක් මේ ජල වාෂ්ප ප්‍රමාණයක් අන්තර්ගත වෙලා දෙන ඕනම දෙයක. දැන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ගත්තොත් ඝනය, මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් යම් ප්‍රමාණයක් යා ජලය අවශෝෂණය කරලා තියෙන. ජලය යම් ප්‍රමාණයක් පිටතින් අවශෝෂණය කරලා තියෙන. අපි කියන හයිග්‍රොස්කොපික් නේචර් එකක් කියලා උකට. ඒකට කියන අපි හයිග්‍රොස්කොපික් නේචර්. ඒ කියන්නේ ජලාකර්ෂක ගුණය. ජලාකර්ෂක ගුණයක් තියෙනවා. ජලය ආකර්ෂණය කර ගැනීමේ ගුණයක් යාට තියෙනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල ජලාකර්ෂක ගුණයක් තියෙනවා. හයිග්‍රොස්කොපික් නේචර් එකක් තියෙනවා. එයා එළියෙන් ජලය අවශෝෂණය කරනවා. එතකොට මේ හැම එක්කෙනෙකුටම යම් ප්‍රමාණයකට එක එක්කෙනාට වෙනස් වෙන්න පුළුවන්. නමුත් හැමෝටම යම් ප්‍රමාණවලින් ජලය අවශෝෂණය කර ගැනීමේ අවශ්‍යතාව තියෙනවා. සහ එම කරගන්න හැකියාව තියෙනවා. සහ එම කරගත්ත අය තමයි බහුතරයක් ඉන්නේ. එතකොට KMNO4 වලත් යම් ප්‍රමාණයක් ජලය අවශෝෂණය වෙලා තියෙනවා. XH2O කියලා පෙන්වලා තියෙන එක අපි ඒකට කියනවා සාමාන්‍යයෙන් ඉංග්‍රීසියෙන් කියන ක්‍රිස්ටල් වෝටර් එක කියලා. ක්‍රිස්ටල් වෝටර් කියලා කියන්නේ මේකට සිංහලෙන් කියන්නේ ළමයි ස්පටික ජලය. ක්‍රිස්ටල් වෝටර් මේකට අපි සිංහලෙන් කියන්නේ ස්පටික ජලය කියලා. මේ ස්පටික ජලයේ යම් අන්තර්ගත වීමක් තියෙනවා. ස්පටික ජලයේ යම් අන්තර්ගත වීමක් මෙන්න මේක ඇතුලේ තියෙනවා. KMNO4 ඇතුළට ස්පටික ජලය රිංගලා තියෙනවා කියන අදහස තමයි උතරින් අපි ගන්න. right? okay. එතකොට මදක් රත් කරන්න හේතුව තමයි දැන් KMNO4 අපි ප්‍රැක්ටිකල් එකට ගන්න කලින් මොකද කරන්නේ? මේක රත් කරලා හොඳට මේක අපි රත් කළා මේ ජලය ටික එළියට දා ගන්න ඕනේ. මේ ජලය එළියට යවා ගන්න ඕනේ. මේ ස්පටික ජලය එළියට යවා ගත්තේ නැත්නම් මොකද වෙන්නේ? අර පරීක්ෂණ නලයේ රත් කරලා එන වායුව මෙහිම ගිහිල්ලා ජලයේ යටිකුරු විස්ථාපනයෙන් එකතු කරගෙන යනකොට මෙතන ජල වාෂ්ප රැඳෙන්න පුළුවන්. ජල වාෂ්ප රැඳෙන්න පුළුවන් නැත්නම් ඔක්සිජන් වායුව රැඳෙන්න පුළුවන්. අපිට දැන් මෙතනදී ඇත්තටම එකතු කර ගැනීමට අවශ්‍ය වෙන්නේ ඔක්සිජන් වායුව විතරයි. ජල වාෂ්ප එකතු කර ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා ජලයේ මෙතන එන එක අපි නවත්ත ගන්න ඕනේ. එහෙමනම් අපි කරන්න තියෙන එකම දේ තමයි මේක ඇතුලේ තියෙන ජලය ටික ඉවත් කරන්න ඕනේ. මේක ඇතුලේ තියෙන ජලය ටික ඉවත් කරගන්න නම් අපි කරනවා රත් කරලා මේ පරීක්ෂණයට පාවිච්චි කරන්න කලින් මෙතනට KMNO4 දාලා රත් කරන්න කලින් අපි වෙනම KMNO4 ටික රත් කරලා අපි අයින් කරගන්න ඕනේ ජලයට. හරි.
ඒක හොඳට මතක තියාගන්න. ඒක තමයි මෙතන හේතුව. පාඨාංග කිසිවක් ගැනීමට පෙර KMNO4 ස්ෆටික මදක් රත් කිරීමට හේතුව ඕකයි. right? පරීක්ෂණ නලයේ ඇතුළට ජලයේ යටිකුරු විස්ථාපනයෙන් ජල වාෂ්ප එකතු වීම වැළැක්වන්න ඕනේ මුලින්ම. ඒක වළක්වීම සඳහා අපි තමයි මුලින්ම කරන්න ඕනේ. අතන තියෙන ජල වාෂ්ප ටික අයින් කරගන්න ඕනේ. ඔබ තේරුම් ගන්න. right? okay. මෙහිදී සිදුවන පරීක්ෂණ දෝෂ මොනවද කියලා අහලා දෙනවා. දෝෂ අපි කිව්වා ඕක අපි පහක් විතර කතා කරා. ඒ කතා කරපු දෝෂ ටික හැමෝම ලියන්න. KMNO4 සංශුද්ධ වෙන්න ඕනේ. නැත්නම් වෙනත් වායු පිටවීමේ හැකියාවක් තියෙනවා. සංශුද්ධ නැත්නම් වෙනත් වායු පිට වෙන්න පුළුවන් කිව්වා. ඒ වගේම තමයි මේ හොඳට වායු රෝධනය කරන්න කියලා කිව්වා. ඔයාලට මතක ඇති පරීක්ෂණ කට්ටලය. ඊටාම හොඳින් වායු රෝධනය කරන්න නැත්නම් සීල් කරන්න කියලා කිව්වා පරීක්ෂණ කට්ටලය. ඊට පස්සේ ඔක්සිජන් තුක්ව තව ජලයේ දියවීම යම් ප්‍රමාණයක් ඔක්සිජන් අර පිටවන ඔක්සිජන් වලින් යම් ප්‍රමාණයක් ජලයේ දිය වෙන්න පුළුවන්. ඒ ජලයේ දියවීම නිසා මොකද වෙන්නේ අපිට එකතු කරගන්න වායු පරිමාවෙන් යම් ප්‍රමාණයක් අහිමි වෙනවා. එතකොට ඒක 120ක විතර ජල ද්‍රාව්‍යතාවයක් ඔක්සිජන් වල තියෙනවා. ඉතින් ඒක අපිට අවම කරගන්න අපිට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවද? ආයෙත් අපි කතා කරලා ඊළඟ ප්‍රශ්නේ අහලා තියෙනවා. මොකද්ද කරන්න කිව්වේ? ආරම්භක ජල සාම්පලය අරගෙන ඒක තුලින් ඔක්සිජන් යවලා අදාළ ජල සාම්පලය සන්තෘප්ත කරගන්න කියලා තමයි කිව්වේ. ඒත් අදාළ ජල සාම්පලය හොඳින් සන්තෘප්ත කරගත්තට පස්සේ අපිට ප්‍රශ්නේ අවම කරගන්න පුළුවන්. right? okay. එහෙම තමයි ඉතින් O2 දියවීම අවම කරගන්න ගන්න පුළුවන් ක්‍රියාමාර්ග. හරි? right. ප්‍රශ්නාංක 2ට යමු අපි ඊළඟට. ප්‍රශ්නාංක 1 හරියද? අපිරිසිදු NaCl නිදර්ශනයකින් 7.55 ග්‍රෑම් වැඩිපුර MnO2 සහ සාන්සල්ෆියුරික් සහ ප්‍රතික්‍රියා කරා මෙහෙම ප්‍රතික්‍රියාවක් වෙනවා කියලා තියෙනවා. සෙල්සියස් අංශක 27 දී ජලය මත එකතු කළ ලද ක්ලෝරින් පරිමාව එකතු කළ භාජනය තුළ සම්පූර්ණ පීඩනයේ වායුගෝල පීඩන 1 වූ විට ලීටර් 1.2ක් වුණා කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් මෙහෙමයි. දැන් මෙන්න මෙහෙම පරීක්ෂණ නලයේ තියෙනවා. දැන් මේක මෙහෙම දාහනේ මම කෙටියෙන් අඳින්නම්. අපිට අවශ්‍ය දේ විතරනේ මේ ගන්න ඕනේ. දැන් මෙහෙම පරීක්ෂණ නලයේ තියෙනවා. හරි පරීක්ෂණ නලය ඔය විදිහට තියෙනවා. right එතකොට දැන් මේ පරීක්ෂණ නලය විතරක් අපි අඳගමුකෝ. දැන් මෙතන කියන විදිහට මේගොල්ලෝ. එතකොට මේ තියෙන්නේ අපි හිතමු බාහිර ජල මට්ටම. අපි ඕනනම් මේකත් ඇතුළේ ජල මට්ටමත් ඒ ගානටම වගේ අඳගමුකෝ. හරි? එතන මේ පරීක්ෂණ නලයේ උඩ මේ තියෙන ජල මට්ටම. right? හරි. සෙල්සියස් අංශක 27 දී ජලය මත එකතු කරන ලද ක්ලෝරින් පරිමාව එකතු කළ භාජනය තුළ සම්පූර්ණ පීඩනය වායුගෝල පීඩනය එකක වූ විට ආරයි. ඒ කියන්නේ මෙතන පීඩනයත් වායුගෝල පීඩන 1යිලු. එතන ඇතුලේ පීඩනයත් එහෙනම් 1යි ATM වෙන්න ඕනේ. එහෙම වෙනකොට පරිමාව මැනලා දිනවා ලීටර් 1.2. පිට වූ ක්ලෝරින් වායුවෙන් 120ක් වතුරේ දිය වෙලා තියෙනවලු. ක්ලෝරින් 120ක් වතුරේ දිය වෙලා තියෙනවා කියලා කියනවා. සහ 27 දී ජලයේ සන්තුෂ්ත වාෂ්ප පීඩනය එහෙම දීලා තියෙනවා. හරි. දැන් අපි තේරුම් ගන්න ඕන දේ තමයි මුලින්ම අපි මේ ගණනය කිරීමේදී අපි දන්නවා දැන් මෙතන වායුගෝලීය පීඩනයක් ඇති වෙනවනේ. sorry මෙතන පීඩනයක් ඇති වෙනවා. මෙතන ඇති වෙන පීඩනය ඇත්තටම ඇති වෙන්නේ කවුරු නිසාද? මෙතන පීඩනයේ ජනනය වීම සඳහා ඇත්තටම බලපානවා දෙන්නෙක්. එක්කෙනෙක් තමයි ජලයේ සන්තුෂ්ත වාෂ්ප පීඩනය. ජලය විසින් ඇති කරන පීඩනයක් තියෙනවා. ජලයේ සන්තුෂ්ත වාෂ්ප පීඩනයක් තියෙනවා. ඒ වගේම ක්ලෝරින් විසින් ඇති කරන පීඩනයකුත් තියෙනවා. ඒතර ක්ලෝරින් වායුවෙන් ඇති කරන ආංශික පීඩනයකුත් උතන තියෙනවා. ජලය විසින් ඇති කරන ආංශික පීඩනයකුත් තියෙනවා. එතකොට PH2O අපි ඕනම් PCl2 කියලා ගමු මේ. හරි? මේ නෝට් එක දාලා තියෙන සම්බන්ධ අවස්ථාව නිසා මේකට නම් නෝට් එක දාන්න යන්නේ නැහැ මම. මේ දෙක එකතු කරාම එනවා ටෝටල් එකනේ. දැන් මෙතන ඒගොල්ලෝ කියලා තියෙනවානේ මුල පීඩනය කීයද කියලානේ. මේක හැබැයි පොඩ්ඩක් කියලා දෙන විදියත් පොඩ්ඩක් වෙනස්. මේ රසදිය මිලිමීටර් කතාව පොඩ්ඩක් හදාගන්න වෙනවා. දැන් අපි දන්නවා මේ වායුගෝලීය පීඩන එකක් කියලා කියන්නේ 1 ATM කියලා කියන්නේ රසදිය මිලිමීටර් 760ක් වෙන්නේ. හරි. 1 ATM කියන්නේ 760 රසදිය මිලිමීටර්. ඒ වගේම මේක අපිට ගන්න පුළුවන් එක වැඩි කිරීම 10/5 පැස්කල් කියලාත් අපිට මේක කියන්න පුළුවන්. එක වැඩි කිරීම 10/5 පැස්කල් නැත්නම් 1 ATM නැත්නම් 760 රසදිය මිලිමීටර්. ඔය තුනම ගන්න පුළුවන් පාවිච්චි කරන්න පුළුවන්. මෙතන ඒගොල්ලෝ කියන්නේ වායුගෝලීය පීඩන එකක් කියලානේ කියන්නේ. ඒ කියන්නේ රසදිය මිලිමීටර් වලින් ගත්තොත් නම් 760. ඒතර සමස්ත පීඩනය වෙන්නේ රසදිය මිලිමීටර් වලින් ගත්තොත් 760ක් වෙන්නේ. ඒතර ජලය විසින් ඇති කරන සන්තුෂ්ත වාෂ්ප පීඩනය රසදිය මිලිමීටර් 70 රසදිය 76 කියලා කියන්නේ. එතකොට මෙතන ඉන්නේ 76 HH මෙන්න එහෙම එකක් එන්නේ PCl2. ඒතර ක්ලෝරින් විසින් ඇති කරපු පීඩනය වෙන්න ඕනේ 760න් 76ක් අඩු කරනවා. එතකොට එනවා රසදිය මිලිමීටර් වලින් 10න් 6ක් ගියාම 4යි 15න් 7ක් ගියාම 8යි. එතකොට 6යි 684ක් වෙනවා රසදිය මිලිමීටර්. ඒතර ඔන්න ක්ලෝරින් වායුවෙන් විතරක් ඇති කරන පීඩනය. මේ ක්ලෝරින් වායුවෙන් විතරක් ඇති කරන පීඩනය ඔන්න හොයාගත්තා.
ඒක රසදිය මිලිමීටර් 684ක් විතර වගේ වෙන රසදිය මිලිමීටර් වලින් 684ක් වෙනවා ක්ලෝරින් වායුවෙන් විතරක් ඇති කරන පීඩනය right අපි ඔන්න ඔක පැස්කල් වලට හරව ගන්නත් පුළුවන් ඉතින් අපි දැන් දන්න දේ තමයි රසදිය මිලිමීටර් 760ක් කියන්නේ කීයක්ද පැස්කල් වලින් එක වැඩි කිරීම 10/5 පැස්කල් එහෙමනම් රසදිය මිලිමීටර් එකක් කියන්නේ එක වැඩි කිරීම 10/5 බෙදන්න 760 එතකොට එනවා පැස්කල් වල. ඒතර එහෙමනම් 784ක් නේද 684ක් කියන්නේ කොච්චරක්ද? 684ක් කියන්නේ එක වැඩි කිරීම 10/5 බෙදන්න ඕන 760න් වැඩි කරන්න. 684 කියන්නේ ඔන්න ඔහොම වැඩි කරන්න. එතකොට 684 බෙදීම 760 විදිහට තමයි මේක අපි බෙදලා ගත්තොත් 0.9ක් විතර වගේ වෙන්නේ. 0.9 වැඩි කිරීම 10/5 පැස්කල් විතර වගේ වෙනවා. ප්‍රෙෂර් එක අපි ගත්තොත් ගණනය කළා ක්ලෝරින් වායුව විසින් ඇති කරන පීඩනය පැස්කල් වල. හරි නේද? right. දැන් ඉතින් වැඩේ හරි. ක්ලෝරින් හි ආංශික පීඩනය කොපමණද කියලා අහලා දෙනවා. ඔන්න හෙව්වා. රසදිය මිලිමීටර් වලින් ගත්තොත් නම් 684ක් විතර වගේ වෙන්නේ. පැස්කල් වලින් ගත්තොත් 0.9 වැඩි කිරීම 10/5 පැස්කල් වගේ ප්‍රෙෂර් එකක් තමයි තියෙන්නේ. right. ඒතර පිටව මුළු ක්ලෝරින් වායු මවුල ප්‍රමාණය ගන්න PV/nRT දාන්න වෙනවා. නැත්නම් ඉතින් හදන්න බෑනේ නේද? PV සමාන nRT දාලා ගමු. එතකොට පිට වෙච්ච ක්ලෝරින් මවුල ප්‍රමාණය අහන්න. පටලව ගන්න එපා. පිට වූ මුළු ක්ලෝරින් මවුල ප්‍රමාණය. පිට වෙච්ච ක්ලෝරින් මවුල ප්‍රමාණයෙන් 120ක් වතුරේ දිය වෙලා තියෙන්නේ. ඒකත් හොඳට ඔළුවේ තියාගන්න. right? 120ක් වතුරේ දිය වෙලා තියෙන්නේ. අපි පිට වෙච්ච ක්ලෝරින් මවුල ප්‍රමාණය ගමු. එතකොට පිට වූ ක්ලෝරින් මවුල ප්‍රමාණය ගන්න අපි දමු PV සමාන nRT දැම්මොත්. ඒතර පීඩනය මෙතනදී අපි ගන්න පීඩනයේ ක්ලෝරින්ගේ පීඩනය අපි හෙව්වනේ 0.915. ඒතර මෙතන පරිමාව V අපි ලීටර් 1.2ක් කියලා තමයි ගත්තේ. ලීටර් 1.2ක් කියලා කියන්නේ ඝන ඩෙසිමීටරොත් 1.2යි. අපි ඒක ආදේශ කරනකොට ඝන මීටර කරන්න 10 ඍණ 3ෙන් වැඩි කරමු. R කියන්නේ 8.314 ජූල් මවුලයට කෙල්විනයට උෂ්ණත්වය ගත්තොත් එහෙම සෙල්සියස් අංශක 27යි කියන්නේ කෙල්වින් 300. මෙතනින් ඔයාලට එන්න ඕනේ number of moles ගන්නනේ. මවුල ගාන එන්න ඕනේ. දැන් මේක පොඩ්ඩක් සුළු කරලා ගන්න. ඒතර ඔයාලට මවුල ගාන ගන්න පුළුවන්. මෙතන එන්නේ n සමානයි 0.433 මවුල කියලා එනවා. හරි. මොන පිටව මවුල ප්‍රමාණය. දැන් මේන මවුල ප්‍රමාණය පටලව ගන්න එපා. මේ ඉන්නේ පුතේ දැන් මේ අපි දැම්මේ මොකද්ද? මේ තියෙන අපි මැනගත්ත පරිමාවනේ. දැන් මැනගත්ත පරිමාව කියන්නේ මොකද්ද? මෙන්න මෙතන ඉඳන් මෙතනට මේ අඩු වෙච්ච පරිමාවනේ. මැනගත්ත පරිමාව කියන්නේ ඔය අඩු වෙලා තියෙන පරිමාව. දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපි ඔය පරිමාව මැන්නට ඕකෙන් ටිකකුත් දැන් වතුර දිය වෙලා තියෙනවා. අපි ඔය ටික තමයි දැන් මෙෂර් කරලා ගත්තේ. ඕකෙන් ටිකකුත් වතුර දිය වෙලා තියෙනවා. හරි. ඒතර මේ වතුර දිය වෙලා තියෙන ටිකේ පරිමාව අපි දන්නේ නැහැනේ. ඔය වතුර දිය වෙලා තියෙන ටිකේ පරිමාව අපි දන්නේ නැහැ. ඇත්තටම මෙතන දැන් පිට වෙන මේ නලයේ දිගේ පිට වුණා නම් ක්ලෝරින් 100%ක්. ඒ පිට වෙච්ච ක්ලෝරින් 100%ෙන් දැන් අපිට ඔය ඇවිල්ලා තියෙන ක්ලෝරින් 180යි. මොකද ක්ලෝරින් 120ක්ම වතුරේ දිය වෙලා තියෙන්නේ. ඒතකොට දැන් ඔය අපි ආපු මවුල ගාන හෙව්වේ මොන පරිමාව දාලාද? අපි එකතු කරගත්ත පරිමාව දාලා. ඒ කියන්නේ ලීටර් 1.2 දාලා තමයි අපි ඕක ගත්තේ. හැබැයි දැන් ඔතන එතකොට නිදහස් වෙච්ච මුළු මවුල ප්‍රමාණය ගැන අදහසක් තියනවද? එහෙම එකක් නැහැ. නිදහස් වෙච්ච මුළු මවුල ප්‍රමාණය ගැන කිසිදු අදහසක් මෙතන නැහැ. ඒ නිසා ඒක මතක තියාගත යුතුයි. පිට වූ මුළු මවුල ගාන. පිට වූ මුළු මවුල ගාන අපි හොයන්නේ කොහොමද? 0.433 කියන්නේ 180යි. 100ක් කියන්නේ කොච්චරද කියලා බලන්න ඕනේ. හරි. ඒතර මේකම බැලුවම අපිට එනවා මේක බෙදලා ගන්න 0.433 බෙදීමට මේ එතකොට මෙතන අපිට ගන්න පුළුවන් 0.541.25 වගේ මවුල ප්‍රමාණයක්. හරි. මේ තියෙන එතකොට පිට වෙච්ච මුළු ක්ලෝරින් මවුල ගන්න. 0.433 කියන අපි එකතු කරගත්ත ක්ලෝරින් මවුල ගන්න. ඒකෙන් 120ක් වතුරේ දිය වුණා. ඒ නිසා පිට වෙච්ච මුළු මවුල ගන්න බලන්න 80ෙන් බෙදලා 100ෙන් වැඩි කරන්න ඕනේ. වට තේරෙනවා ඒක. ඒතර 0.541.25ක් වගේ මවුල ප්‍රමාණයක් තමයි පිට වෙච්ච මුළු ක්ලෝරින් මවුල ප්‍රමාණය විදිහට එන්නේ. හරි නේද? එතන යනකම් හරියට හදාගන්න. ඊට පස්සේ අපි යමු. හරි. මම මේක මකන්නම්. උගල වීඩියෝ පෝස් කරගන්න. ඊට පස්සේ පොතේ NaCl නිදර්ශකයේ
නිදර්ශකයේ සංයුක්තාය ප්‍රතිශත අහන්නේ. right. සංයුක්තාය ප්‍රතිශතය හොයන්න ඉතින් ලේසි. මොකක්ද ඒකට කරන්න ඕනේ? ඒකට කරන්න ඕනේ දැන් අපි සමීකරණය දිහා බලන්න. සමීකරණයේදී පිටවෙච්ච මුළු මවුල ප්‍රමාණය ක්ලෝරින් මවුල ගන්න දන්නවනේ. පිටවෙච්ච මුළු ක්ලෝරින් මවුල ගන්න දන්නවනම් ඉතින් අපිට පුළුවන් NaCl වල මවුල ප්‍රමාණය ගන්න. පිටවෙච්ච ක්ලෝරින් මවුල ප්‍රමාණයෙන් NaCl මවුල ප්‍රමාණය ගන්න පුළුවන්. කොහොමද ගන්න? 1:2 ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාතයේ තියෙන. දැන් බලන්න. ක්ලෝරින් මවුල ගන්න කොච්චරද? 0.05 4 1.2 පිටවෙච්ච මුළු ගාන. හොඳේ. එහෙමනම් NaCl මවුල කොච්චර තිබෙන්න ඕනද? NaCl මවුල ගාන පිටවෙච්ච ක්ලෝරින් මවුල ගාන වගේ දෙගුණයක්. ඒතර ඒ වගේ දෙගුණයක්. අතර 0.05 4 1.2 වැඩි කිරීම 2. ඒතර 0.1.8යි වගේ ගානක් තමයි. හරි නේද? ඒ වගේ මවුල ප්‍රමාණයක් එයි. හරි. දෙවරක් 5 10යි දෙවරක් 2 4 1 5යි දෙවරක් 1 2යි දෙවරක් 4 8යි දෙවරක් 5 10යි. හරි ඔය වගේ මවුල ප්‍රමාණයක් එන්නේ. දැන් එහෙනම් සංශුද්ධ දැන් NaCl මවුල ගන්න හරන ස්කන්ධය බලන්න පුළුවන් නේ. NaCl ස්කන්ධය බලන්න මවුලක ස්කන්ධයෙන් වැඩි කරන්න. මෙයාගේ මවුලක ස්කන්ධය වෙන්නේ 23.5 කියන්නේ 58.5 නේ. 58.5න් වැඩි කරන්න. එතකොට මෙයාගේ ස්කන්ධය එනවා. ස්කන්ධ ප්‍රතිශතය තමයි දැන් අහන්නේ. ස්කන්ධ ප්‍රතිශතය හොයන මහා අමාරුවක් නෑනේ ළමයි. ස්කන්ධය දන්නවනම් මේ මුළු ස්කන්ධය උඩට දැම්ම මේ ස්කන්ධය ආරම්භක ස්කන්ධයේ සාම්පලේ 7.55ක් අරගත්තේ වැඩි කරන්න 100ෙන් දැන් එනවා ඔයාට ස්කන්ධ ප්‍රතිශතය කීයද කියලා. ඔන්න ඕක තමයි උත්තරේට හොයන්න ඕනේ. NaCl දර්ශකයේ සංයුක්තාවයේ ප්‍රතිශතය right. ඔන්න ඔයයි සංයුක්තාවයේ ප්‍රතිශතය ගණනය කරන්නේ right. okay පළවෙනි එක දෙවෙනි එක සහ තුන්වෙනි එක දැන් එතකොට උතනින් ඉවරයි. හරි ප්‍රශ්නාංක දෙක සම්පූර්ණ කරගන්න වීඩියෝ එක පෝස්ට් කරලා අවශ්‍ය දේවල් සියල්ලම ලියාගෙන ගාන ඔයගොල්ලෝ හදලා තියනවා නම් හදපු එක හරිද කියලා බලා ගන්න right. ඊළඟට යමු අපි ප්‍රශ්නාංක 3ට. KMnO4 හා අපද්‍රව්‍ය අඩංගු මිශ්‍රණයකින් ග්‍රෑම් 10ක් අරගෙන සාන්ද්‍ර HCl සමග ප්‍රතික්‍රියා කෙරෙව්වලු. ඒතර පිට වූ වායුව ජලය මත රැස් කිරීමේදී 20ක් ජලයේ දිය වුණාලු. ජලය මත ඉතිරි වායුවේ පරිමාණය 31.4 මිලිලීටර කියලා කියලා දිනවා. උෂ්ණත්වය 27ද වායු කලාපයේ පීඩනය 1.245 nm ඍණ 2ද විය. 27 ජලයේ සන්තෝෂ පීඩනය 4000 නැනෝමීටර් මේ නිව්ටන් මීටර් කියලා තියෙනවා. හරි. එතකොට මේකේ තර වගේම තමයි. පිට වූ වායුව අපි ඒක විතරක් ඇඳගමු. මේක විතරක් අපි ඔක්කොම දින්න ඕනේ නැහැ නේ. දන්නවනේ. හරි. මොනවම තියෙන්නේ. මේ ජල මට්ටම කියලා ගමුකෝ. ඒතර මේක ඇතුලේ බාහිර ජල මට්ටම ඇතුලේ අභ්‍යන්තර ජල මට්ටමට සමානයි කියලා ගමු. එහෙම නැත්නම් ඉතින් දැන් මේ හරිය වගේ ජල මට්ටම තියෙන HOG දාලා ගන්න වෙනවා. ෆිසික්ස් වල කරනවා වගේ. අපි බලමු එහෙම ගන්නොත් එන්න පුළුවන්. KMnO4 අපද්‍රව්‍ය අඩංගු මිශ්‍රණයකින් ග්‍රෑම් 10ක් අරගෙන සාන්ද්‍රයෙන් උතර පිට වූ මාස 120ක් වතුරේ දිය වෙලා දිනවා. ඒකෙත් ජලය මත ඉතිරි වූ වායුවේ පරිමාණ ඔන්න දීලා දිනවා පරිමාණ 831.4 මිලිලීටර්. උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 27ද වායු කලාපයේ පීඩනය 1.24 10.5යි. ඒතර වායු කලාපයේ පීඩනය 1.24 10.5 nm ඍණ 2ලු. මේ තියෙන වායු කලාපයේ පීඩනය. මේ තියෙන වායු කලාපයේ පීඩනය. ඒ වගේම ජලයේ සන්තුෂ්ත වාෂ්ප පීඩනය P0H2O. P0H2O කියන්නේ 4000යි නේ. P0H2O එක 4000යි කියලා කියලා දෙනවා. හරි. දැන් අපි එහෙනම් ඉතින් හදලා ගමු. දැන් මුළු පීඩනය. දැන් මෙතන මේ වායු කලාපයේ පීඩනය වෙනම දීලා තියෙනවා. විසිත වායු කලාපයේ පීඩනය කියන්නේ මුළු පීඩනය තමයි. දැන් මෙතන බාහිර වායු ගෝලීය පීඩනය දෙන්නේ නැතුව කෙලිම මුළු පීඩනය කියලා දීලා අපිට ප්‍රශ්නයක් කරගන්න එපා. හොඳේ. වායු කලාපයේ මුළු පීඩනය සමානයි. මෙතන අපිට එකතු වෙන්නේ ක්ලෝරින් වල පීඩනය ධන ජලයේ සන්තුෂ්ත වාෂ්ප පීඩනය pH2O. ඒතර ක්ලෝරින් වායුවෙන් ඇති කරන පීඩනය අපි දන්නේ නැහැ ඒක හොයන්න ඕනි. ජලයෙන් ඇති කරන සන්තුෂ්ත වාෂ්ප පීඩනය අපිට දීලා තියෙනවා 4000යි කියලා. පැස්කල් කියලා ගමුනේ. මෙයා ඉන්නේ මේ එකයි 2.4 10.5 පැස්කල් කියලා තමයි එතන ඇවිල්ලා තියෙන්නේ right. එතකොට මේක අඩු කරලා ගන්න වෙනවා දැන් 1 2 3 4 5 මේකෙන් 4000ක් අඩු කරන්න. ඒතර 12000යි. එතකොට 1.2 10.5 PCl.
ක්ලෝරින් වායුව විසින් ඇති කරන පීඩනය වෙන්න ඕනේ 1.2 වැඩි කිරීම 10 5ක වගේ පීඩනයක්. 1.2 වැඩි කිරීම 10 5ක පීඩනයක් ක්ලෝරින් වායුව විසින් ඇති කරලා තියෙනවා. right? හරි. එතකොට මේ කතාව හරි. හරිද? right. ඊළඟට තොරතුරු රසායනික සමීකරණය ලියන්න කියලාත් කියනවා. අපි ඒක පොඩ්ඩක් මුලින්ම ලියාගමු. මේක රෙඩොක්ස් ප්‍රතික්‍රියාවක් නේද? මැංගනේට් ක්ලෝරින් එක ප්‍රතික්‍රියා කරන්නේ. මොකද්ද වෙන්නේ? MnO4 Cl- එක ප්‍රතික්‍රියා කරන්න. ඒතර MnO4- කියන එක එන්නේ පුතේ Mn2+. Cl- කියන එක ක්ලෝරින් වෙනවා. මෙතන දෙකක් දාගමු. එතකොට කොහොමද එන්නේ වෙනස? මෙයා ධන 7 ඉඳන් මෙයා ධන 2ට යනවා. ඒතර 7 ඉඳන් 2ට වෙනස 5යි. මෙතන දෙන්නම ඉන්නේ 2යි. මෙතන දෙන්නම ඉන්නේ බිඳුවේ. ඒතර මෙතන වෙනස 2යි. ඒතර ඒ පහ මෙතනට දාගත්තොත් 5 සරත් 2 10යි. සහ මෙතනට 5 මේ දෙක මෙතනට දාගත්තොත් 2 2ක්. 4 වරක් දෙකෙන් 8ක් වෙනවා. 8 මෙහෙන් දාගන්න. 8 වරක් දෙකෙන් 16ක් වෙනවා. ඒ 16 මෙහෙට දාගන්න. 16H+. ඔහොමයි වෙන්නේ. ආම්ලික මාධ්‍ය රෙඩොක්ස් ප්‍රතික්‍රියා තුරද කිරීම මම හිතනවා පුළුවන් ඇති කියලා දැන් යමුත් කරලා තියෙන්නේ හොඳට. ඒතර 16H+ 10Cl- වෙන අපි කෙලින්ම 16HCl කියලා ලියාගමු. තව ප්‍රශ්නයක් කරගන්න එපා ක්ලෝරින් මෙතන 10ක් තිබ්බට 16ක් ආවේ කොහොමද කියලා. මොකද ඔයාලට මම මේ જાතියේ රෙඩොක්ස් ප්‍රතික්‍රියා කරද්දී කිව්වා මේකේ විශේෂත්වය තියෙන්නේ මේ HCl වලින් මාධ්‍ය ආම්ලික කිරීම කියන කාරණාවටත් අමතරව තමයි රෙඩොක්ස් ප්‍රතික්‍රියාවට සහභාගී වෙලා තියෙන්නේ. රෙඩොක්ස් ප්‍රතික්‍රියාවක පෙන්වන්නේ නැහැ ආම්ලික කරන්න අවශ්‍ය නැහැ. රෙඩොක්ස් ප්‍රතික්‍රියාවක පෙන්වන්නේ රෙඩොක්ස් ප්‍රතික්‍රියාවට දායක වන Cl ටික විතරයි. එතන මෙතන 16න් මේ H+16 කියන්නේ මේකේ දෙකම ඉන්නවා. කවුද දෙක? ආම්ලික කරන්න අවශ්‍ය HCl උත් ඉන්නවා රෙඩොක්ස් වලට අවශ්‍ය HCl උත් ඉන්නවා. මෙතන තමයි සියලුම ටික තියෙන්නේ. ඒතර 16 HCl තමයි අවශ්‍ය වෙන්නේ. ඒකෙන් එතකොට 10ක් යන්නේ රෙඩොක්ස් ප්‍රතික්‍රියාවට. ඒතර 10 Cl- යන රෙඩොක්ස් ප්‍රතික්‍රියාව ඉතුරු 6 යන්නේ ආම්ලික කරන්න. ඒකයි ওই කතන්දරේ. හොඳයි. ඒකයි මම 16 HCl එක එකපාර ලිව්වේ. මෙතන ප්‍රශ්නයක් කරගන්න එපා. අලුතෙන් 6ක් දැම්මයි කියලා. එතන 6ක් එන්න ඕනේ. ඒ 6 මෙතන පෙන්නලා නැත්නම් මොකද? මාධ්‍ය ආම්ලික කිරීමේ අවශ්‍යතාවය නිසා ඒක රෙඩොක්ස් ප්‍රතික්‍රියාවට සහභාගී වෙන්නේ නැහැ. ඒතර මේ තියෙන MnO4- අපි මෙතන පාවිච්චි කරේ 2 KMnO4 මොකද පොටෑසියම් පර්මැංගනේට්. ඒතර 2 KMnO4 වෙන්න ඕනේ. ප්‍රතිබල ගත්තොත් මේ මැංගනස් මේකේ තියෙන ඇනයනේටින් ක්ලෝරින් නිසා මැංගනස්ගේ ක්ලෝරයිඩ් එක ඉන්න ඕනේ. MnCl2 තමයි එන්න ඕනේ. ඒතර මෙතනින් අපි දෙකක් දාගමු. MnCl2 දෙකක් දාගමු. ඊට අමතරව තව පොටෑසියම් ඉන්න නිසා පොටෑසියම් උත් තියෙන නිසා KCl උත් දාගමු. පොටෑසියම් ඉන්නවා මෙතන පොටෑසියම් මේවා දෙකක් තියෙන නිසා 2යි KCl කියලා දාගමු. 5යි ක්ලෝරින් දාගමු. 8යි H2O දාගමු. right ඔය තියෙන එතකොට බැලන්ස් ප්‍රතික්‍රියාව යාගේ හරි 16HCl 2යි KMnO4 2යි MnCl2 2යි KCl2 5යි Cl2 8යි ජලය තමයි එතකොට යාගේ බැලන්ස් ප්‍රතික්‍රියාව හරි නේද right ඕකේ එතකොට ඔන්න සිදුව ප්‍රතික්‍රියා සුදුසු සමීකරණ ලියුවා KMnO4 ස්කන්ධ ප්‍රතිශතය අහන්නේ. ඒක හොයන්න නම් මුලින්ම ක්ලෝරින් ගන්න ඕනේ. ක්ලෝරින් ටික ගත්තට පස්සේ තමයි KMnO4 වල ස්කන්ධ ප්‍රතිශතය ගන්න පුළුවන්. ක්ලෝරින් ගන්නේ නැතුව KMnO4 ස්කන්ධ ප්‍රතිශතය ගන්න බෑ. මේක හොඳට තේරුම් ගන්න right. ඒ නිසා මුලින්ම ක්ලෝරින්ව හරියට ගණනය කරන්න වෙනවා. එතකොට අපි මෙතනින් ගමු මේ KMnO4 අපි මුලින්ම PVNRT දාලා ක්ලෝරින්ගේ මවුල ගාන ගමු නේද? ක්ලෝරින් මවුල ගාන දන්නේ නැහැ නේ තාම. ක්ලෝරින් මවුල ගාන අපි ගත්තොත් PV = nRT දැම්මොත් අපි දැන් පීඩනය හෙව්වා නේද? පීඩනය හෙව්වනේ ක්ලෝරින් 1.2.10.5 කියලා. පැස්කල්. ඒතර මේකේ පරිමාව වෙන්නේ කීයද පුතේ? පරිමාව වෙන්නේ 831.4 මිලිලීටර්. මිලිලීටර් කියන එක මීටර ගන්න 10^6න් වැඩි වෙන්න ඕනි. අපි බෙදලාම දාමු කෙලින්ම 8.314 ජූල් නේ නිව්ටන් මීටර්. ජූල් මවුලයට කෙල්විනයට උෂ්ණත්වය වෙන්නේ පුතේ මෙතන 27යි කියන්නේ 300යි. ඒතර මෙතන එනවා මවුල ගන්න. මේ මවුල ගන්න අපි ගණනය කරාට පස්සේ මේ 120ක් 180ක් නිසා මේ තියෙන්නේ 100% නැවත ගණනය කිරීමක් කරන්න වෙනවා. right මෙතනින් එන මවුල ගන්න වෙන්නේ n එක. මෙතනින් එන්නේ පුතේ මවුල ගන්න 0.04. 0.04ක මවුල ප්‍රමාණයක් තමයි මෙතනින් එන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් මුළු ක්ලෝරින් මවුල ගාන ගන්න මේක 180ෙන් බෙදලා 100%න් වැඩි කරා. එතකොට 20ෙන් ගත්තොත් නම් 4යි මෙතන 20ෙන් ගත්තොත් 5යි 5 4ක් 4 20යි 20යි කියන්නේ 0.2 0.2 බෙදීම 4 0.05යි මවුල.
පිට වෙච්ච මුළු ක්ලෝරින් මවුල ගාන වෙන්නේ 0.05. ඒතර ක්ලෝරින් මවුල ගාන දන්නවා නම් ක්ලෝරින් මවුල ගාන දන්නවා නම් ක්ලෝරින් මවුල ගාන ඇසුරෙන් අපිට පුළුවන් මැංගනේට් වල මවුල ගාන ගන්න. ක්ලෝරින් මවුල ගාන පහෙන් බෙදලා දෙකෙන් වැඩි කරාම මැංගනේට් මවුල ගාන එනවනේ. MnO4 මයිනස් මවුල ගාන කොහොමද ගන්න? 0.05 බෙදනවා පහෙන් වැඩි කරනවා දෙන්න. එතකොට මේක එනවා. එතකොට 0.02යි මවුල වෙන්නේ. 0.05 පහෙන් බෙදලා දෙකෙන් වැඩි කරාම 0.02යි මවුල තමයි මැංගනේට් එක. මැංගනේට් මවුල ප්‍රමාණය හරිනම් අපිට පුළුවන් ඊළඟට යාගේ මවුලික ස්කන්ධයෙන් වැඩි කරන්න. මවුලික ස්කන්ධය මෙයාගේ වෙන්නේ මෙයා 64 මෙයා 39 මෙයා 55 එතකොට බලමු 5 4 9 4 13යි 18ක් එන්නේ. එතකොට 6 3 9 9 10 15 158ක් වෙන්නේ. 158යි ග්‍රෑම් මවුලයට මවුලික ස්කන්ධය දෙවරක් 8 16 දෙවරක් 5 10 1 11 දෙවරක් 1 2 1 3යි. එතකොට 3.16යි ග්‍රෑම් කියලා අපිට එනවා මෙයාගේ ස්කන්ධය. KMnO4 ගේ ස්කන්ධය එන්නේ 3.16යි ග්‍රෑම්. හරිද? right. දැන් අපිට බුලස් ස්කන්ධ ප්‍රතිශතය හොයන්නේ. දැන් මෙතන අහන්නේ KMnO4 ස්කන්ධයේ හිව ස්කන්ධ ප්‍රතිශතය. ආරම්භක ස්කන්ධේ ග්‍රෑම් 10 අරන් තියෙන්නේ. එහෙමනම් ඉතින් 3.16 ග්‍රෑම් කියන ආපු ස්කන්ධයේ ආරම්භක ස්කන්ධයේ ග්‍රෑම් 10 වැඩි කරන්න 100ෙන්. ඒතර මේක එන්නේ කීයද? 131.6ක් ප්‍රතිශතයක් එනවා KMnO4 වල ස්කන්ධ ප්‍රතිශතය. KMnO4 වල ස්කන්ධ ප්‍රතිශතය කියලා ගත්තොත් 131.6ක වගේ ස්කන්ධ ප්‍රතිශතයක් තමයි එන්නේ. හරිනේ? right. මේදී ඇති වෙන පරීක්ෂණ දෝෂ. මේ පරීක්ෂණ දෝෂ වලට ඉතින් පොතේ ඔයාලා පරීක්ෂණ දෝෂ ඔක්කොම ටික වගේ ලියන්න. right. එතන තිබිච්ච පරීක්ෂණ දෝෂ සියල්ලම වගේ ලියන්න. හරිනේ? right. okay. එතනින් කතාව හරි. ඊළඟට අපි යමු මේ ඊළඟ කොටසට යමු අපි එතනින් පස්සේ සාකච්ඡා කරන්න. right. ඊළඟට අපිට තියෙන පොතේ යන්න චාලක අණුකවාදය ගැන කතා කරන්න අපි ඒක චුට්ටක් රිසෝස් එකෙත් එක්කම කතා කරගෙන යමු. මෙතන වගේ රිසෝස් එකේ චාලක අණුකවාද වායු පිළිබඳ චාලක අණුකවාදය කියලා මාතෘකාව ලියන්න ඕනේ. වායු පිළිබඳ චාලක අණුකවාදය. right. වායු පිළිබඳ චාලක අණුකවාදය. හරි. වායු පිළිබඳ චාලක අණුකවාදයේ ප්‍රධාන උපකල්පන කීපයක් තියෙනවා. අපි ඒක මුලින්ම ලියාගමු. right. පරිපූර්ණ වායුවක් සඳහා චාලක අණුකවාදයේ උපකල්පන කියලා තියෙනවා. මෙන්න මේ උපකල්පන ටික ඔයා මතක තියාගන්න ඕනේ. අපි ඒක කෙටියෙන් පොඩ්ඩක් කතා කරන්නත් ඕනේ. හරි. කෙටියෙන් චුට්ටක් සාකච්ඡා කරගන්න ඕනේ. අපි මෙහෙම ලියමු. මෙන්න මෙතන තියෙනවා මේ වායු පිළිබඳ චාලක අණුකවාදයේ උපකල්පන කියලා කීපයක්. අපි ඒක පොඩ්ඩක් ලියාගමු මුලින්. වීඩියෝ එක පෝස් කරලා පොතේ පරිපූර්ණ වායුවක් සඳහා චාලක අණුකවාදයේ උපකල්පන කියලා මෙන්න මේ පළවෙනි කරුණ, දෙවෙනි කරුණ, තුන්වෙනි කරුණ සහ කරුණු 3. මේ කරුණු 3 ලියාගත්තා නම් ඇති. මේ සමීකරණෙත් එක්ක ලියාගන්න. මම මේ සමීකරණ ව්‍යුත්පන්න කිරීම කරනවා ඉස්සරහට. මෙතන වෙනකන් ලියාගන්න. වීඩියෝ එක පෝස් කරලා ලියන්න right. වීඩියෝ එක පෝස් කරලා ලියාගන්න. හරි. දැන් එතකොට මේකේ අපිට මෙන්න මෙහෙම කරුණු පොඩි කරුණු ප්‍රමාණයක් තියෙනවා. ඒක පොඩ්ඩක් දැනගත යුතුයි. පුළුල්ල පැතිරුණු කුඩා අංශු රාශියකින් වායුවක් සමනද දැන් සාමාන්‍යයෙන් පුතේ වායු සාම්පලයක් අපි මෙහෙම ගත්තම මේ වායු සාම්පලේ ඉන්න වායු වෙනවා. අපි දැන් පරිපූර්ණ වායුව සහ තාත්වික වායුව ගැන ඉතාලම ගැඹුරින් අධ්‍යයනය කරලා තියෙන තාත්වික වායුවක සහ පරිපූර්ණ වායුවක වෙනස්කම් කොහොමද අවදි උෂ්ණත්වය කියන එක උදා වෙන්නේ අපි සාකච්ඡා කරලා දෙන නිසා මේ ඉතාලම සරලයි. එතකොට මේ වායු අණු පුතේ ඉතාලම අහඹු ලෙස විවිධ දිශාවලට විවිධ වේග වලින් අහඹු ලෙස ගමන් කරන බව අපි දැන් දන්නවා. විවිධ දිශාවලට විවිධ වේග වලින් අහඹු ලෙස ගමන් කරන බව අපි දන්නවා. right. එතකොට මේ වායු සාම්පලයක් සම්බන්ධයෙන් පුතේ චාලක අණුකවාද සමීකරණයක් තියෙනවා. දැන් මේ චාලක අණුකවාදයේදී කියන්නේ මේවා මේ ලක්ෂ්‍යීය ස්කන්ධ ලෙස සලකනවා. මේවා විවිධ වේග වලින් ගමන් කරනවා. ඔය වගේ කරුණු ටිකක් නේ කියන්නේ. සංඝට්ටන පූර්ණ ප්‍රත්‍යස්ත වෙනවා. අපි අපටක් ඉස්සරහට කතා කරමු. එතකොට මේ මෙන්න මේ වායු සාම්පලයක පුතේ චාලක අණුකවාද සමීකරණය ගැන මෙන්න මෙහෙම එකක්. මේක ව්‍යුත්පන්න කිරීම වලට ටිකක් මැක්ස් පාවිච්චි වෙනවා. අපිට උසස් පෙළ ගණිතය අවශ්‍ය වෙන නිසා අපි මේක ව්‍යුත්පන්න කරන්නේ නැහැ. ඒ නිසා චාලක අණුකවාද සමීකරණය මොකක්ද කියලා දැනගත්තම ඇති. චාලක අණුකවාද සමීකරණයේ යටතේ දැන් මේක ලියලා ඇති නේද ඔයා? right. මෙන්න මේ රූප සරහන ඇඳගන්න. V2 මෙයා V3 V5 මේ V6. හරි. මේ වායු සාම මෙන්න මේක ඇඳගන්න. ඇඳගෙන මෙන්න මෙහෙම ලියන්න.
සාමාන්‍යයෙන් ඕනෑම වායු සාම්පලයක වායු අණු සාමාන්‍යයෙන් ඕනෑම වායු සාම්පලයක වායු අණු විවිධ වේගවලින් අහඹු ලෙස විවිධ දිශාවලට විවිධ වේගවලින් අහඹු ලෙස විවිධ දිශාවලට විවිධ වේගවලින් අහඹු ලෙස විවිධ දිශාවලට ගමන් කරයි. විවිධ දිශාවලට ගමන් කරයි. චාලක අණුකවාද සමීකරණය පහත පරිදි පෙන්විය හැක. චාලක අණුකවාද සමීකරණය පහත පරිදි පෙන්විය හැක. චාලක අණුකවාද සමීකරණය පහත පරිදි පෙන්විය හැක. මෙන්න මේවා චාලක අණුකවාද සමීකරණයේ තියෙන පුතේ PV සමානයි 3n1 mnc වර්ග බා. මෙන්න මේක පොඩ්ඩක් අපි ලියාගමු සමීකරණය. PV සමානයි 3n1 mnc වර්ග බා. හොඳේ. PV සමානයි 3n1 mnc වර්ග බා. P කියන්නේ පුතේ පීඩනය. V කියන්නේ පරිමාව. මේ පරිමාව විදියට ගන්නේ භාජනීය පරිමාවම තමයි. M කියන්නේ පුතේ පටලව ගන්න එපා වායු අණුවක ස්කන්ධය. වායු අණුවක ස්කන්ධයට තමයි M කියලා කියන්නේ. N කියන්නේ අණු ගණන. N කියන්නේ අණු ගණන. C වර්ග බා කියලා කියන්නේ වර්ග මධ්‍යයන ප්‍රවේගය. වර්ග මධ්‍යයන ප්‍රවේගය. C වර්ග බා කියලා කියන්නේ වර්ග මධ්‍යයන ප්‍රවේගය. අපි මේක මොකක්ද කියලා කතා කරමු ඉස්සරහට. C වර්ග බා කියලා කියන්නේ වර්ග මධ්‍යයන ප්‍රවේගය. හරිනේ? right. P කියන්නේ පීඩනය, B කියන්නේ භාජනීය පරිමාව, M කියන්නේ වායු අණුවක ස්කන්ධය, N කියන්නේ අණු ගණන, C වර්ග බා කියන්නේ වර්ග මධ්‍යයන ප්‍රවේගය. හරි? right. ඒක ටික ලියා ගන්න මුලින්. හරිනේ? right. දැන් පොඩ්ඩක් බලමු මේ වර්ග මධ්‍යයන ප්‍රවේගය කියන එක චුට්ටක් අපි පැහැදිලි කරගන්න ඕන. හරි. මේ තියෙන චාලක අණුකවාද සමීකරණය කරන්න දීලා PV සමානයි 3n1 mnc වර්ග බා. right. okay. මේක අපි පොඩි අර්ථ දැක්වීම ටිකක් තියෙනවා ටට්ටක් ගාලා ලියාගෙන යමු. හරි. දැන් මෙතන පුතේ තියෙනවා මේ වර්ග මධ්‍යන මූල වේගය සහ මධ්‍යන වේගය කියලා. අපි ඒක චුට්ටක් මාතෘකාවක් විදිහට දාගමු. දැන් ඔයාලා ලියන්න මෙන්න මෙහෙම මුලින්ම ලියන්නකො මධ්‍යන වේගය කියලා. මුලින්ම ලියන්න මාතෘකාව මධ්‍යන වේගය. මධ්‍යන වේගය. හරි. හරි දැන් මේ මධ්‍යන වේගය කියන්නේ මෙන්න මේකයි පුතේ. දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා දැන් මෙහෙම හිතන්නකො වායු සාම්පලයක් තියෙනවා. මේකේ මෙහෙම වායු අණු විවිධ දිශාවලට යන්නේ. වායු අණු විවිධ දිශාවලට යනවා. දැන් විවිධ දිශාවලට යනවා. එතකොට අපි දන්නවා වේගය කියන්නේ අදිශ රාශියක් නේ. වේගය කියන්නේ දෛශික රාශියක් නෙමෙයි. එතකොට මෙයා 3 ms ශ්‍රේණියකින් යනවා. මෙයා 4 ms ශ්‍රේණියකින් යනවා වෙන්න පුළුවන්. මෙයා 2 ms ශ්‍රේණියකින් යනවා. මෙයා 1 ms ශ්‍රේණියකින් යනවා කියලා හිතන්න. එතකොට දැන් මට මේකේ වේගය මධ්‍යන වේගය හොයන්න කිව්වොත් මම මොකද කරන්නේ? මධ්‍යන වේගය හොයන්න කිව්වම මම කරන්නේ සියලුම අණු වල වේග ටික එකතු කරනවා නේ. එක්කෙනෙක් යන්නේ 3 ms ශ්‍රේණියක වේගෙන්, අනිත් එක්කෙනා යන්නේ 4 ms ශ්‍රේණියක වේගෙන්, අනිත් එක්කෙනා යන්නේ 2 ms ශ්‍රේණියක වේගෙන් සහ අනිත් එක්කෙනා යන්නේ 1 ms ශ්‍රේණියක. ඒතර මට එනවා 4 3 7 7 2 9 10. ඒතර 10 ms ශ්‍රේණියක වේගෙන් යන්නේ වායු අණු 4ක් තිබ්බ නිසා මුළු අණුකරණ 4 4ෙන් බෙදෙනවා. ඒතර 10 4ෙන් බෙදුනම 2යි. මේ 8යි 2ක් විතර 20ට 5යි. ඒතර 2.5ක් වෙනවා මෙයාගේ මධ්‍යන වේගය. ඕක නේද ඔගේ අදහස. මධ්‍යන වේගය කියන එකේ අදහස ඔන්න ඔහොම අදහසක් තමයි තියෙන්නේ. 2.5 ms ශ්‍රේණියක තප්පරයට මීටර් 2.5ක මධ්‍යන වේගයකින් තමයි ගමන් කරන්නේ. ඔක තමයි මේකේ ඇවරේජ්. කියන්නේ ඇවරේජ් එකක් විදිහට අපි අදහස් කරන්නේ. ඒක මධ්‍යන වේගය කියලා අපි කියන්නේ ඔන්න ඕක. තප්පරයට මීටර 2.5යි. හැබැයි පුතේ අපිට දැන් මධ්‍යන වේගය කියන එක අර්ථ දක්වනකොට මධ්‍යන ප්‍රවේගය කියලා එකක් අර්ථ දක්වන්න බෑ. ඇයි ඒ? මධ්‍යන වේගය කියන එක උන අර්ථ දැක්වුවා. මධ්‍යන ප්‍රවේගය කියන එක අර්ථ දක්වන්න බෑ. මොකද ඒකට හේතුව? දැන් ඔයා හිතන්න 3 ms ශ්‍රේණියක ප්‍රවේගයෙන් මෙයා මේ පැත්තට යනකොට තව අණුවක් මේ පැත්තට 3 ms ශ්‍රේණියක වේගෙන් යනවා. එක අණුවක් 4 ms ශ්‍රේණියක වේගෙන් මෙහෙට යනකොට තව අණුවක් මෙහෙට යනවා. අපි හිතමුකෝ මෙහෙම වුණා කියලා. එතකොට දැන් මේ සාම්පලය ගත්තොත් මොකද වෙන්නේ? අපි මේක මධ්‍යන ප්‍රවේග පදයකින් අර්ථ දක්වා ගන්න ගියොත් අපිට පේනවා ප්‍රවේග පදයකින් අර්ථ දක්වවම තියෙන ප්‍රශ්නේ තමයි ප්‍රවේගය කියන්නේ දෛශික රාශිය. ඒතර අපිට දිශාවත් සලකලා ධන ඍණ දාන්න වෙනවා. අපි මේ පැත්තට යන්නේව ධන කියලා ගත්තොත් මේ පැත්තට යන්නේව ඍණ කියලා ගත්තොත් එහෙනම් මේකට අනුව දැන් මේ 3 ms ශ්‍රේණියක දකුණු පැත්තට යන්නේ ධන 3කින්.
මේ පැත්තට යනවා ආයි පාරක් මෙයා 4කින් දාන්න. ඒතර මේ පැත්තට යන එක නා දාන්න වෙන්නේ ඍණ 3යි. මේ පැත්තට යන එක නා දාන්නේ ඍණ 4. එහෙම දැම්මොත් අපිට පේනවා ධන 3 ඍණ 3 ධන 4 ඍණ 4 කැපිලා බිඳුව. මධ්‍යන ප්‍රවේග පදයේ බිඳුවක් වීම අර්ථ දක්වා ගන්න බැරි තත්ත්වයක් නේ. අර්ථ දැක්විය නොහැකි කන්ඩිෂන් එකක්. ඒ නිසා මධ්‍යන ප්‍රවේගය කියලා පදයක් අර්ථ දක්වන්නේ නැහැ සාමාන්‍යයෙන්. අපි මධ්‍යන වේගය තමයි අර්ථ දක්වන්නේ. මධ්‍යන ප්‍රවේගය අර්ථ දක්වලා තේරුමක් නැහැ. සමහර වෙලාවට මධ්‍යන හැම වෙලාවෙම වෙනවා කියලා නෙමෙයි කියන්නේ. නමුත් වායු සාම්පලයකට දිශාවත් සැලකිල්ලට සවාජනය කරලා ප්‍රවේගයක් අර්ථ දක්වලා මධ්‍යන ප්‍රවේගයක් ගන්න ගියාම ඇතැම් විටකදී මධ්‍යන ප්‍රවේගයේ ශුන්‍ය වීමේ අවශ්‍යතාව හැකියාවක් තියෙනවා. ඒ නිසා මධ්‍යන ප්‍රවේගයේ ශුන්‍ය වීමේ හැකියාවක් තියෙන නිසා කිසිදු වායු සාම්පලයක් සඳහා මධ්‍යන ප්‍රවේග පදයක් අර්ථ දක්වන්නේ නැහැ. ඒ වෙනුවට අපි අර්ථ දක්වන්නේ මධ්‍යන වේගය. හොඳට මතක තියාගන්න. right? අපි මේ මධ්‍යන වේගයේ ලකුණු කරන්න පුතේ c බා කියන ලකුණෙන් නේ. c බා කියන ලකුණෙන් තමයි මධ්‍යන වේගය අර්ථ දක්වන්නේ. ඒතර මේ තියෙන්නේ එක එක්කෙනාගේ වේග. අපි දැන් මෙතන ගත්තේ 3 4 2 1 කියලා. මේ වගේනේ n කියලා මෝල් n කියලා number of molecules ගන්න. නැත්නම් වායු අණු n ප්‍රමාණයක් තියෙනවා නම් n ප්‍රමාණයකම එකතු කරලා අණු ගාණෙන් බෙදනවා. දැන් මෙතන අපි අණු 4ක් ගත්ත නිසා 4ෙන් බෙදුවා. මෙතනත් මම 4ක් ගත්තේ 4ෙන් බෙදුවා. හරි right. ඒක තමයි මධ්‍යන වේගය කියලා කියන්නේ. මෙන්න මේක පොඩ්ඩක් අපි ලියාගමු. මධ්‍යන වේගය කියන එක ලියලා මෙන්න මේ සමීකරණය ලියලා කොටු කරන්න. මධ්‍යන වේගය c bar. මධ්‍යන වේගය කියන එකට මෙන්න මේ c bar කියන එක ලියලා කොටු කරන්න. හරි. හරි. යටින් මෙන්න මෙහෙම ලියන්න. යටින් මෙන්න මෙහෙම ලියන්න. වායු සාම්පලයක් සම්බන්ධයෙන් සැලකීමේදී වායු අණු විවිධ දිශාවලට විවිධ වේගවලින් ගමන් කරන නිසා මධ්‍යන ප්‍රවේගයක් අර්ථ නොදක්වයි. ප්‍රවේගයේ දෛශික රාශියක් වන බැවින් වායු සාම්පලයේ වේගාණු ප්‍රවේගයන් ලෙස එකතු කළ විට වායු සාම්පලයේ අණුවල ප්‍රවේගයන් එකතු කළ විට ඇතැම් විටකදී ප්‍රවේග ශුන්‍ය විය හැක. ඇතැම් විටකදී ප්‍රවේග ශුන්‍ය විය හැක. එබැවින් මධ්‍යන වේගයක් පමණක් අර්ථ දක්වයි. හරිනේ. හරි. දැන් මෙතන ඔන්න මේ උදාහරණයකුත් අපි පොඩ්ඩක් ලියාගමු. මේ උඩ උදාහරණේ චුට්ටක් ලියා ගන්නකෝ. මෙන්න මේක එපා. මෙන්න මේ උඩ ලියලා තියෙන එක ලියා ගන්න ඕන ඕක. මම අණු 4ක් ගත්තා විවිධ දිශාවලට යනවා. අදිශ රාශියක් විදියට ගත්තේ මධ්‍යන වේගය, right? මේ c බා කියලා දාන්නේ ඒකයි මධ්‍යන කියන අදහසින් තමයි බා ලකුණ දාන්නේ, right? ඒතර මේ එක එක්කෙනාගේ වේග ටික අරගෙන මුළු වේග ටික එකතු කරලා අණු ගාණෙන් බෙදන්න තියෙන ඉතින් මහ දෙයක් නැහැ. හරිනේ? right. ඊළඟ පුතේ මධ්‍යන වේගයෙන් පස්සේ අපි කතා කරමු ඊළඟ එක වර්ග මධ්‍යන වේගය. ඊට පස්සේ කතා කරමු වර්ග මධ්‍යන වේගය. ඒකට කියන්නේ c වර්ග බා.
වර්ග මධ්‍යන වේගය කියන්නේ පුතේ මේකයි. ඒක මහ දෙයක් නෙමෙයි. දෙක ලියන්න දෙක දෙවෙනි මාතෘකාව වර්ග මධ්‍යන වේගය. දැන් වර්ග මධ්‍යන වේගය කිව්වත් එකයි වර්ග මධ්‍යන ප්‍රවේගය කිව්වත් එකයි. ඇයි එහෙම කියන්නේ? වර්ග මධ්‍යන වේගය ප්‍රවේගය දෙකම එකතු වෙන්නේ. මොකද දැන් අපි ඍණ ප්‍රවේගයක් ආවත් වර්ග වෙනකොට ධන වෙනවනේ. අපි ප්‍රවේගය කියලා ගත්තත් කමක් නැහැ කියලා කියන්නේ ඒකයි. දැන් ඍණ ප්‍රවේගයක් ගත්තොත් ඍණ දෙක කියන එකේ වර්ගාගය ධන 4නේ. ධන දෙක කියන එකේ වර්ගාගයත් ධන 4. ඒ නිසා ඒක ප්‍රවේගයක් කිව්වත් ප්‍රවේගයක් කිව්වත් වරදක් නැහැ. ඒ නිසා මෙතනදී කරන්නේ අපි මේ වර්ග මධ්‍යන වේගය කියන එකේදී කරන්නේ c වර්ග බා කියන එකේදී කරන්නේ මේ එක එක වායු අණු වල වේග වෙන වෙනම වර්ග කරනවා. දැන් මේ සාම්පලයේම ගත්තොත් මෙයා 3 ms ඍණ එකේ වර්ගය. ඊළඟ මෙයා ගත්තොත් මෙයා 4 ms ඍණ. ඒකේ වර්ගය. ඊටසේ ආයි 2 ms ඍණ එකේ ආයි වර්ගය. ඊළඟ 1 ms ඍණ එකේ වර්ගය. ඔහොම වර්ග කරලා ගන්න. අරගෙන මොකද කරන්නේ පුතේ? වායු අණු ගානෙන් බෙදලා. දැන් මේකම අපි ගමු. එතකොට 3 වර්ගය 9යි, 4 වර්ගය කියන්නේ 16යි, 2 වර්ගය කියන්නේ ආයි 4යි, 1 වර්ගය 1යි. එතකොට 16 9 කියන්නේ 25යි, 25 29 30 30 බෙදන්න තියෙන 4ෙන්. එතකොට c වර්ග බා කියලා අපිට එන්නේ 4 වරක් 7 28යි, දෙකක් විතර 5යි 7.5යි. හරි නේද? එතකොට c වර්ග බා ඔන්න ගන්න විදි. වර්ග මධ්‍යන ප්‍රවේගය. ලියන්න වර්ග මධ්‍යන වේගය කියලා මෙන්න මේක ලියන්න. දැන් මේක කරලා තියෙන්නේ මොකද්ද? එක එක වායු අණු වල වේග වර්ග කරලා මේ ඉතින් වර්ග කරලා එකතු කරලා මුළු අණු ගානෙන් බෙදලා වර්ග මධ්‍යන වේගය කියලා මේක ලියන්න. ඒක ලියලා මෙන්න මේ උදාහරණෙත් ලියා ගන්න. අපි කලින් ගානම තමයි මේ හදාගෙන යන්නේ right. හරි right okay. ඊළඟට තියෙනවා පුතේ වර්ග මධ්‍යන වේගයෙන් පස්සේ එන්නේ ඊළඟ එක. ඊළඟ ලියන වර්ග මධ්‍යන මූල වේගය 3c වර්ග. මෙන්න මේ තියෙන වර්ග මධ්‍යන මූල වේගය වර්ගමූල c වර්ග බාහින් right. ඒකෙදි කරන්නේ අර ගත්ත පිළිතුරේ වර්ගමූලය ගන්න එක. ඒ කියන්නේ දැන් මේ වර්ග කරලා ගත්තනේ. c1 වර්ගය, c2 වර්ගය, c3 වර්ගය, c4 වර්ගය කියලා අරගෙන අපි මූල අනුගාණයෙන් බෙදලා ඒකේ වර්ගමූලය ගන්න. මෙහෙම. පළවෙනි එක්කෙනාගේ වේගය කීයද? 3යිනේ. එතකොට 3 වර්ගය 9යි. ඊළඟට 16යි. ඊළඟට වර්ග කරාම 4. ඊළඟට 1. අනුගාණ කීයද? 94. right. එතකොට 16 9 25 30 30 බෙදුවා 4ෙන්. එතන 34ෙන් බෙදුවා මේවා 7.5 7.5 වර්ගමූල. හරිතර වර්ගමූල 7.5 කියන තමයි. එතනදී අපි ගත්තොත් එහෙම වර්ගමූල 7.5 right. 2.73ක් වගේ ඉන්නේ c වර්ග බාහනේ. 2.738. හරි. දැන් ළමයින්ට පොඩි මෙන්න මෙහෙම අදහසකුත් එනවා. දැන් හරිනේ අපි එක පොඩ ලියාගෙන ඉමුකෝ. වර්ග මධ්‍යන මූල වේගය කියන්නේ එහෙමනම්. ඒකට සමීකරණය තමයි මේ තියෙන්නේ. ඒක මෙතන දීලා නැහැ. මේක මෙහෙම ලියන්න. වර්ග මධ්‍යන මූල වේගයේ සමීකරණය එන්නේ මෙහෙම. c වර්ග බාවල වර්ගමූලය සමානයි c1 වර්ගය, c2 වර්ගය, c3 වර්ගය, c4 වර්ගය බෙදීමෙන් ඒකේ වර්ගමූලය. නේද? 2.3යි 7යි 8යි 2.3යි 7යි 8යි right. හරිනේ right. දැන් ළමයින්ට මෙන්න මෙහෙම පොඩි ප්‍රශ්නකුත් තියෙනවා. දැන් මේකේ මේ දැන් ළමයි හිතනවා මේ මධ්‍යන වේගයයි වර්ග මධ්‍යන මූල වේගය දෙකම එකයි කියලා. එහෙමද බලන්න. දැන් මේකේ මධ්‍යන වේගයට කීයද ආවේ? 2.5ක් ආවා. මධ්‍යන වේගය ඒ මධ්‍යන වේගය වර්ග කරලා වර්ග මූලය ගත්තාම එම මධ්‍යන වේගම වර්ග කරලා වර්ග මූලය ගත්තම ඒකනේ මේ කළාද? මධ්‍යන වේගය වර්ග කරලා වර්ග මූලයෙන් අරගෙන පිළිතුර ගත්තාම ඒ කියන්නේ c බාට වඩා ඇත්තටම චුට්ටක් වැඩි කවුද? c වර්ග බාවල වර්ගමූලය. c වර්ග බාවල වර්ගමූලය. වර්ග මධ්‍යන මූල වේගය කියන එක වර්ග මධ්‍යන මූල වේගය කියන එක right. වර්ග මධ්‍යන මූල වේගය කියන එක මධ්‍යන වේගයට වඩා තරමක් වැඩි. මධ්‍යන වේගයට වඩා c බාවලට වඩා වර්ග මධ්‍යන මූල වේගය තරමක් වැඩි කියන එක මතක තියාගන්න. ඒක තමයි වැදගත් වා තේරුම් ගැනීම right. මධ්‍යන වේගයට වඩා වර්ග මධ්‍යන වේගය ටිකක් වැඩි නේ. 2.3 අපි ඒක පොඩ්ඩක් ලියාගමු. හරිනේ මේක ලියාගත්තම වර්ග මධ්‍යන මූල ප්‍රවේගය හෝ වේගය ප්‍රශ්නයක් නැහැ. ලියාගන්න මේ වර්ග මධ්‍යන වේගයට වඩා වර්ග මධ්‍යන මූල ප්‍රවේගය ටිකක් වැඩි.
හරි ටිකක් අගයන් අතින් ගත්තොත් පොඩි වැඩි වීමක් ඒක චුට්ටක් ලියා ගන්න හරි මේක පොතේ මේ වායු අණු වලට විතරක් අදාළ කතාවක් නෙමෙයි ඕනෑම සංඛ්‍යා කුලකයක් සඳහා මේ කතාව හරි ඔයා ඕනම සංඛ්‍යා හතරක් අරගෙන හතරක් හරි දෙකක් හරි තුනක් හරි අටක් හරි 10ක් හරි අරගෙන ඒකේ මැදේනේ මුලින්ම ගන්න ඊට පස්සේ යාගේ වර්ග මැදේනේ අරගෙන බලන්න වර්ග මැදේනේ මෙන්න මේ විදියට ඊට පස්සේ බලන්න වර්ග මැදේනේ මූල ප්‍රවේගය අරගෙන මූල වේගය අර්ථ වර්ග මැදේනේ මූලය අරගෙන බලන්න ඊට තේරෙයි මැදේන වේගයට අර්ථ මැදේනේට ලැබෙන අගයට වඩා හැම වෙලෙම වර්ග මැදේන මූලයට ලැබෙන අගය යම් ප්‍රමාණයක් වැඩි මහා ලොකු වෙනසක් නැහැ නමුත් යම් ප්‍රමාණයක වැඩිවීමක් වෙනකොට තේරුම් ගැනීම වැදගත් හරිනේ right okay හරිනේ ඒ ටික එහෙමනම් හරි දැන් ඔන්න ඒ ටික හරි ඈ ඔන්න වර්ග මැදේන මූල වේගය සහ ඔන්න චාලක අනුකවා සමීකරණය අපි ව්‍යුත්පන්න කළා ඉතින් අපි මේ සමීකරණය ගන්න විදිහම බලමු කොහොමද මේක ගන්න කියලා මේක ටික දැන් පොඩ්ඩක් හදාගෙන යමු right okay එතකොට පුතේ දැන් ඔයාලට තේරෙනවා මේ චාලක අනුකවාද සමීකරණය කියන්නේ මොකක්ද කියලා අහුවා මොකද ලියන්නේ PV සමානයි 3n 1 MNC වර්ග බවන්න චාලක අනුකවාද සමීකරණය P කියන්නේ පීඩනය V කියන්නේ පරිමාව M කියන්නේ වායු අණුක ස්කන්ධය N කියන්නේ අනුගණන C වර්ග භාග කියලා කියන්නේ වර්ග මැදේන මූල ප්‍රවේගය ඒ ටික දැන් පැහැදිලි ඇති කියලා හිතනවා හරිනේ right ඒ ටික හරිනම් දරුවෝ දැන් අපි යමු ඊළඟට මේ පොඩි ප්‍රකාශනයක් තියෙනවා ව්‍යුත්පන්න කරගෙන යන්න අපි යමු ඊළඟට මාතෘකාව ලියන්න මෙහෙම ලියන මාතෘකාව චාලක ශක්තිය සඳහා ප්‍රකාශනයක් ව්‍යුත්පන්න කිරීම චාලක ශක්තිය සඳහා ප්‍රකාශනයක් ව්‍යුත්පන්න කිරීම කියලා යන මාතෘකාව චාලක ශක්තිය සඳහා ප්‍රකාශනයක් ව්‍යුත්පන්න කිරීම චාලක ශක්තිය සඳහා ප්‍රකාශනයක් ව්‍යුත්පන්න කිරීම කියලා මාතෘකාව ලියන්න. චාලක ශක්තිය ප්‍රකාශනයක් ව්‍යුත්පන්න කරන්නේ මෙහෙම. දැන් අපි චාලක අනුපාත සමීකරණය දන්න ඕනේ මොකද්ද? PV සමානයි 3n 1 MNC වර්ග බානේ. මේක දැන් දන්නවා. ඒතර අපිට මේක පොඩ්ඩක් මෙහෙම අපි ලියා ගමු. මේක පොඩ්ඩක් අපිට හදා ගන්න පුළුවන් මේ විදිහට බලන්න. PV සමානයි 3n 1 තියෙන තැන මම 3n 2 කියලා දානවා. 3n 2 කියලා දානවා right? 3n 2 දැම්මහම මෙතනත් බෙදීම දෙකක් දාන්න මොකද දෙක කැපෙන්න දෙපේ මොකද මේ සමීකරණයම තමයි ලියන්නේ පොඩි වෙනසක් කරන්න මේ හදන්නේ හරි ඊටස්සේ සාමාන්‍ය විදිහට ලියාගෙන යමු භාගයයි ඊටස්සේ m c වර්ග බායින් කොහොම ලියමු හරි මොකක් nc වර්ග right දැන් අපි දන්න දේ තමයි මේ තියෙන්නේ මොකද්ද මේ දැන් මේ තියෙන මේ භාගය mc වර්ගය කියන චාලක ශක්තියනේ මධ්‍යන වේගයේ වර්ග මැද අපි දන්න සාමාන්‍ය E සමානයි භාගයයි භාගය mb වර්ගය කියන්නේ ඕලෙල් කාලේ චාලක ශක්තිය වෙන සමීකරණය ඒකම තමයි මේ තියෙන්නේ හොඳේ එතකොට E බා සමානයි භාගය mc වර්ගය දැන් මෙතන මේ තියෙන්නේ B වර්ගය තමයි මේ C වර්ගය කියලා පෙන්නලා තියෙන්නේ එතකොට මෙතන තියෙන වර්ග මැදේන ප්‍රවේගයක් පුතේ හොඳේ වර්ග මැදේන ප්‍රවේගයක් තියෙන දැන් මැදේන ප්‍රවේගය තමයි අත්‍තරම දාන්න ඕනේ මොකද වායු අණු සාම්පලේ 60ක් තියෙනවා නම් 60 වේගයේ අපිට මැදේනයක් ගණනය කරන්න ඕනේ නම් අපි කරන්න ඕනේ ඒ වායු අණු 60 මැදේන වේගයේ මුලින්ම ගණනය කරන් ඉන්න එපා. අන්න ඒක අපි මේ බාලකුණ දාන්න. හරිද? ඒ නිසා මේ තියෙන්නේ E සමානයි භාගයයි MC වර්ග භාගයලා කියන්නේ චාලක ශක්තිය. හරි? මේක චාලක ශක්තිය කියලා මතක තියාගන්න. ඒතර මේ තියෙන චාලක ශක්තිය සොයන සමීකරණ. හරිද? මේක පටලවා ගන්න එපා. right? හරි. ඒතකොට E සමානයි භාගය MC වර්ගය. දැන් අපිට පුළුවන් එහෙමනම් දැන් මෙතන දෙකට දෙක ලැබුණා මේ උඩ සමීකරණයම තමයි තියෙන්නේ කිසි වෙනසක් කරලා නැහැ. ඒතර PV සමාන වෙනවා පුතේ 3n 2යි. මෙන්න මේ භාගය MC වර්ග භාග කියන එකට අපි දානවා E bar. E bar කියලා ගන්න. E bar කියලා කියන්නේ මධ්‍යන චාලක ශක්තිය. මධ්‍යන කියන වචනේ එන්නේ මොකද මෙතන තියෙන්නේ මධ්‍යන අගයක් නම් එන්නත් ඕනේ මධ්‍යන චාලක ශක්තියනේ නේද? එක අණුවට එක චාලක ශක්තිය එන්න පුළුවන්. නමුත් වායු සාම්පලයක් විතර සැලකුවා වායු සාම්පලයට තියෙන්න පුළුවන් මධ්‍යන චාලක ශක්තිය. ඒක තමයි දැන් මේ හොඳ. E bar වාරයක් එන්නේ. E bar වාරයක් එන්නේ. ඔන්න ඔහොමයි වෙන්නේ. දැන් අපි දන්නවා තව සමීකරණයක් තියෙනවා පරිපූර්ණ වායු සමීකරණය PV සමාන nRT නේ. ඒක අපි දන්න දෙන්නේ. ඒත් දැන් මේ nRT කියන එක සමාන වෙනවා එහෙමනම් තුන බෙදීම දෙකයි E බාන්ට. මොකද මේකෙත් තියෙන්නේ nR මේකත් PV ට මේකත් PV. ඒතර එක දෙකට සමාන කරොත් අපිට එනවා nRT කියන එක සමානයි E බා වාරයක් එන්නේ. අපි දන්නවා මවුල ගාන. මවුල ගාන කියන්නේ මොකද්ද? අණු ගාන ගන්නේ මවුල ගාන අවගාඩ්‍රෝ නියතයෙන් වැඩි කරලා නේ. එහෙනම් මවුල ගාන කියලා කියන්නේ මොකද්ද? අණු ගණන අවගාඩ්‍රෝ නියතයෙන් බෙදුවම R වාරයක් T.
3න් 2යි E බා වාරයක් ඔන්න ඔහමයි වෙන්නේ. ඒතර n කියන්නේ වායු අණුකරණට අණුකරණ කැපෙනවා. තව අපිට සමනාරය අපිට පුළුවන් ද ගන්න. ඔය ඇතිනේ රයිට්. අපි ඒක උක්ත කරලා බලමු. E බා අපි උක්ත කළොත් 3යි RT බෙදීම 2යි L වෙන්න ඕනනේ. E බා සමාන වෙනවා 3යි RT බෙදීම 2යි. රයිට්. ඕකේ. මේ තියෙන්නේ එතකොට මේ මොකක්ද? මේ තියෙන්නේ වායු අණුවක මධ්‍යන චාලක ශක්තිය. වායු අණුවක මධ්‍යන චාලක ශක්තිය මේ. හරි? ඔයාලට ඕන මේක වායු අණු මවුලයකට ගන්න පුළුවන්. වායු අණු මවුලයකට අදාළ මධ්‍යන චාලක ශක්තිය අපි ගන්න E බා 3යි RT බෙදීම 2යි L වැඩි කරන්න අවගාඩ්‍රෝ නියතු. L කියන්නේ අවගාඩ්‍රෝ නියතු. L කියන්නේ අවගාඩ්‍රෝ නියතු. වැඩි කරාම E බා E කියන්නේ එතකොට වායු අණුවක මධ්‍යන චාලක ශක්තිය මේ අවගාඩ්‍රෝ නියතයෙන් වැඩි කරාම වෙනවා මොකක්ද? මවුලයකට නේ. මේ තියෙන්නේ වායු අණු මවුල එකකට අදාළ චාලක ශක්තිය. වායු අණු මවුල එකකට අදාළ චාලක ශක්තිය යන E බා සමානයි 3යි RT බෙදීම 2යි L වැඩි කිරීමෙන් L කැපෙනවනේ. ඒතර අපි ලියන්න පුළුවන් E බා සමානයි 3යි RT බෙදීම 2 තමා වායු අණු මවුලයකට අදාළ චාලක ශක්තිය. වායු අණු මවුලයකට අදාළ මධ්‍යන චාලක ශක්තිය. ඊට පස්සේ සමීකරණය ව්‍යුත්පන්න කරගන්න චාලක ශක්තියට අදාළ. හරිද ළමයි? හරි. දැන් වීඩියෝ එක පෝස් කරලා ඔක හරියට ඩිරයිව් කරගන්න. දැන් පොඩි වැදගත් දෙයක් තියෙනවා කියලා. දැන් ඒ කියන්නේ මොකද්ද මේකේ තේරුම? මේකේ තේරුම හොඳට ඔලුවට දාගන්න. මේකේ තේරුමක් තියෙනවා. මේකේ තේරුම තමයි පුතේ. දැන් අපි හිතමුකෝ දැන් ඔයා මේක තේරුම් ගන්න මෙහෙම. දැන් ඔයා හිතන්න දැන් E බා සමාන වෙලා තියෙනවා 3යි RT බෙදීම 2යි L. අපි ඕන්නම් මේ මම අණු එකකට ගන්නම්කෝ මේක. අණු එකකට ගන්න අණු එකකට චාලක ශක්තිය ගත්තේ. හරි. දැන් මේකේ වායු හිතන්න නියෝන් වායු සාම්පලයක් තියෙන නියෝන් වායුව කියලා මේ තියෙන්නේ. අපි හිතමු මේක කෙල්වින් 300 දී ඉන්නේ කියලා. හරි. තව අපි ගමු අණු වර්ගයක් අණු එකකටම ගමු. අණු එකකටම කාබන් ඩයොක්සයිඩ් අණු කියලා හිතමු. ත්‍රයාගෙත් හොයන්නේ 3යි RT බෙදීම 2යි L ගෙම්මයි. දැන් උෂ්ණත්වයත් කෙල්වින් 300මයි කියලා හිතන්න. හරි. දැන් මම අහනවා මෙහෙම. මෙන්න මෙතන තියෙනවා නියෝන් අණු සාම්පලයක්. මේකේ නියෝන් තමයි තියෙන්නේ. නියෝන් වායුව තියෙන්නේ. ඔන්න ඔහොම. හරි. මෙතන තියෙනවා ආයි පාරක් වායු සාම්පලයක් කාබන් ඩයොක්සයිඩ්. මේකේ තියෙන්නේ කාබන් ඩයොක්සයිඩ් අණු ඔහොම තියෙනවා. ඔහොම තියෙනවා. රයිට්. උෂ්ණත්වය දෙදෙනාගෙම එකයි නම් කෙල්වින් 300යි මෙයක් කෙල්වින් 300 නම් හොඳට බලන්න මේ වායු සාම්පල දෙකේම මධ්‍යන චාලක ශක්තිය සමාන වෙන්න ඕන. බලන්න එහෙම වෙන්නේ ඇයි කියලා දැන් උදාහරණයක් විදිහට මේකට දාලා බලමු. E බා සමානයි 3ට 3 දැම්ම R කියන්නේ 8.3114 ජූල් මවුලයට කෙල්විනයට. උෂ්ණත්වය මේ වෙලාවේ කෙල්වින් 300යි බෙදන්න තියෙන දෙකක් වැඩි කිරීම L කියන අවගාඩ්‍රෝ නියතය. දැන් අපි කාබන් ඩයොක්සයිඩ් වලට දාලා බැලුවත් ඔයාලට පේනවා මොනවද වෙනස් වෙන්නේ? කිසි දෙයක් වෙනස් වෙන්නේ නැහැ. 8.3114 උෂ්ණත්වයට දාන්නේ 300මයි දෙවාරයක් අවගාඩ්‍රෝ නියතය. දැන් ඔයාලට පේනවද වායු අණු එකක මධ්‍යන චාලක ශක්තිය ගත්තොත් නියෝන් වායු සාම්පලයකයි කාබන් ඩයොක්සයිඩ් වායු සාම්පලයකයි දෙකටම ඇවිල්ලා තියෙන්නේ එකම අගය. හරි. ඒ කියන්නේ වායු අණුවක මධ්‍යන චාලක ශක්තිය රඳා පවතින්නේ උෂ්ණත්වයේ මත පමණයි වායු වර්ගයේ මත රඳා පවතින්නේ නෑ. මේක මවුලයකට ගත්තත් වෙනස් වෙන්නේ නෑ නේද? මේක මවුලයකට ගන්නවා නම් මවුලයකට ගන්නවා නම් මොකද වෙන්නේ? E බා සමානයි 3යි RT බෙදීම 2යි L කියන එක වැඩි කරන්න එපා L ගේ. එතකොට එන්නේ 3යි RT බෙදීම 2නේ. එතකොටත් වෙනස් වෙන්නේ නෑ. මේකට බැලුවත් එන්නේ ඒකමනේ. කාබන් ඩයොක්සයිඩ් වලට කාබන් ඩයොක්සයිඩ් මවුල එකකට ගත්තත් නියෝන් මවුල එකකට ගත්තත් අදාළ වෙන්නේ නැහැ. උෂ්ණත්වයේ විතරම තමයි රඳාපවතින සාධකය මේ. උෂ්ණත්වයේ වෙනස් වුණොත් නම් අනිවාර්යෙන් වෙනස් වෙනවා. උෂ්ණත්වයේ වෙනස් වුනේ නැත්නම් කිසිම වෙනසක් වෙන්නේ නැහැ මධ්‍යන චාලක ශක්තිය. හරි. ඔය තමයි වැදගත් කාරණා. හැබැයි දැන් ළමයින්ට මෙන්න මෙහෙම පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් පටලව ගන්න එපා. මධ්‍යන චාලක ශක්තිය සමානයි කියලා විතරයි මේ කියන්නේ හොඳ. සමානයි කියලා කියන්නේ මොන චාලක ශක්තියද? මධ්‍යන චාලක ශක්තිය සමානයි කියලා කියන්නේ.
මධ්‍යන චාලක ශක්තිය සමානයි කියලා කියන්නේ චාලක ශක්තිය සමානයි මේ හැම අණුවකම චාලක ශක්තිය සමානයි කියන එක නෙමෙයි ඔය කියන්නේ. මොක පටලවා ගන්න එපා. දැන් ඒක නිකන් ඔයා හිතන්න. ඔය චාලක ශක්තිය සමානයි කියන කතාව ඔයා හිතන්න ඕනේ මොකක් විදියටද? වාගේ රිපෝට් එක ඔයාලට මතකයි වාගේ ඕලෙල් කාලේ රිපෝට් එක. වාගේ ඕලෙල් කාලේ රිපෝට් එකේදී ඔයාලට මතක ඇති මොකද වෙන්නේ? ඔයාලට සබ්ජෙක්ට් 10ක් තියෙනවා. සබ්ජෙක්ට් 10 ඔයාලට ඇවරේජ් එක තිබ්බොත් එහෙම 80ක් ඒකේ තේරුම මොකද්ද? හැම සබ්ජෙක්ට් එකකම ලකුණු 80යි කියන්නේ. එහෙම වෙන්නත් පුළුවන් ඉතින්. ඉතින් එහෙම වෙන්න තියෙන සම්භාවිතාවය අඩුයිනේ. සබ්ජෙක්ට් තියෙන ප්‍රමාණය හැම සබ්ජෙක්ට් එකම 80යි කියන එක නෙමෙයි. මේකේ තේරුම. සමහරලාට වඩා 75 තියෙනේම ඇති. 83 තියෙනේම ඇති. සමහරට 90 තියෙනේවත් ඇති. සමහරට 55 වගේ තියෙනේවත් ඇති. ඇවරේජ් එක 80යි කියන එකේ තේරුම ඇතැම් අණු සඳහා ඒ 80ට වඩා වැඩි වේග වගේම අඩු වේග පැවතිය හැකියි. හැබැයි මැදේනේ සමානයි. ඒකම තමයි මෙතනත් කියන්නේ. හොඳේ. ඔක පටලව ගන්න එපා. MCQ ස්ටේට්මන්ට්ස් අහනවා. දැන් මම දෙන පේපර්ස් වලදී ඔයාලට තේරෙන්නේ නැති ඒ જાතිය ප්‍රශ්න අහලා තියෙනවා. හරි? ඒ කියන්නේ වායු අණු සාම්පල දෙකක් ගත්තම ඒ වායු අණු සාම්පල දෙකේ මධ්‍යන චාලක ශක්තිය සමානයි උෂ්ණත්වය සමානයි. මධ්‍යන චාලක ශක්තිය සමානයි උෂ්ණත්වය සමානයි නම් නමුත් සෑම වායු අණුවකම චාලක ශක්තිය සමානයි කියන අදහස එතන නැහැ. ඒක වැරදි. සමහර වෙලාවට මධ්‍යන චාලක ශක්තියට වඩා වැඩි චාලක ශක්තියක් තියෙන අණු ඒකේ පැවතිය හැක. හරි? මධ්‍යන චාලක ශක්තියට වඩා වැඩි චාලක ශක්තියක් තියෙන අණු ඒකේ පවතින්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. වෙන්න පුළුවන්. හරි? මධ්‍යන චාලක ශක්තියට වඩා වැඩි චාලක ශක්තියක් තියෙන අණු පවතින්න පුළුවන්. හැබැයි ඒක තේරුම මධ්‍යන චාලක ශක්තිය සමානයි. ඇවරේජ් එකක් විතර ගත්තම සමානයි කියලා තමයි කියන්නේ. රයිට්? හරි. ඕකේ. අරක ඩිරයිව් කරගන්න තියෙන අපි මේක තවත් පොඩ්ඩක් ලියමු. මෙහෙම ලියන්න ඔයාලට. ඉහත සමීකරණයෙන් අපට පැහැදිලි වන්නේ වායු අණුවක හෝ වායු අණු මවුලයක මධ්‍යන චාලක ශක්තිය වායු අණුවක හෝ වායු අණු මවුලයක මධ්‍යන චාලක ශක්තිය වායු වර්ගයේ මත රඳා නොපවතින අතර වායු වර්ගයේ මත රඳා නොපවතින අතර උෂ්ණත්වයේ මත පමණක් රඳා පවතින බවයි. හරිනේ? right. එතකොට හැබැයි මෙහෙම යටින් පොඩක් ලියමු. මින් අදහස් වන්නේ වායු සාම්පල දෙකේ මධ්‍යන චාලක ශක්ති සමාන වන බව පමණක් වන අතර සෑම අණුවකම චාලක ශක්තිය සමාන වන බව නොවේ. හරි right. එතකොට දැන් ඔයා තේරුම් ගන්න ඕනේ උෂ්ණත්වයේ සමාන වෙනවා නම් මොකද වෙන්න ඕන? උෂ්ණත්වය කියන එක සමාන වෙනවා නම් අනිවාර්යෙන් කියන්නේ පැහැදිලිවම වෙන්න ඕන දේ තමයි උෂ්ණත්වයේ සමාන වෙද්දී මධ්‍යන චාලක ශක්තිය සමාන වෙනවා. උෂ්ණත්වයේ සමානයි නම් මධ්‍යන චාලක ශක්තිය අනිවාර්යෙන් මොනවා වෙන්න ඕනේ? සමාන වෙන්න. උෂ්ණත්වය වෙනස් නම් වෙනස් වෙනවා. උෂ්ණත්වයේ සමානයි නම් මධ්‍යන චාලක ශක්තිය සමාන. right? ඒක හොඳට ඔලුවට දාගන්න. උෂ්ණත්වය වෙනස් වෙනකොට
මධ්‍යන චාලක ශක්තිය වෙනස් වෙනවා. උෂ්ණත්වය සමානයි නම් මධ්‍යන චාලක ශක්තිය කියන එක සමාන වෙනවා. මේ දෙක පැහැදිලිව මතක තියාගත යුතුයි. හරි? right. okay. මධ්‍යන චාලක ශක්තිය හරි ඈ. දැන් ඊළඟට අපි පොඩ්ඩක් මෙතනම කතා කරමු වර්ග මධ්‍යන වේගය ගැන. ඒකත් පොඩ්ඩක් බලමු. වර්ග මධ්‍යන වේගය සඳහා ප්‍රකාශනයක් ලබා ගැනීම. ඊළඟ මාතෘකාව. වර්ග මධ්‍යන වේගය සඳහා ප්‍රකාශනයක් ලබා ගැනීම දෙවෙනි එක. හොඳ ඊළඟ මාතෘකාව. වර්ග මධ්‍යන වේගය සඳහා. දැන් මේ බලන්න. අපිට ඒකත් ඉතින් මේ විදිහටම කරන්න පුළුවන් පුතේ. බලන්න. PV සමානයි 3n1 MNC වර්ග බා. ඊටසේ ඒ වගේම තමයි PV සමානයි මොන RTද? nRT. දෙකක් තියෙනවනේ. එතකොට 3n1 MNC වර්ග බා කියන එක සමානයි අපි දන්නවා දැන් කාටද nRT නේ. සමීකරණ දෙක සමාන කරන්න පුළුවන්. දෙකම සමාන වෙලා තියෙන්නේ කාට නිසාද? PV ගුණිතයට නිසා. එතකොට අපිට තේරෙන දේ තමයි දැන් Mn කියලා කියන්නේ කවුද? වායු අණුවක ස්කන්ධය මුළු අණු ගණනෙන් වැඩි කරාම ඉන්නේ මුළු ස්කන්ධයනේ. ඒක තේරෙනවනේ එන්නේ. වායු අණුවක ස්කන්ධය මේ තියෙන. අණු එකක. අණු එකක ස්කන්ධය වැඩි කරාම අණු ගණනෙන් අණු එකක ස්කන්ධය අණු ගණනෙන් වැඩි කරාම ඉන්නේ මුළු ස්කන්ධය. සිම්පල් එක. m කියලා දාමු. වාරයක් c වර්ග බා සමාන nRT. n කියන්නේ එතකොට මවුල ගණන නිසා ඔන්න අපිට එතනත් පොඩි රිප්ලේස්මන්ට් එකක් කරන්න පුළුවන්. අපි මෙහෙම කරමු. මවුල ගණන කියන්නේ මොකද්ද? සාම්පලයේ ස්කන්ධය. සාම්පලයේ ස්කන්ධය බෙදන්න ඕනේ අණු වායු අණු සාම්පලයේ ස්කන්ධය m dash කියමුද මේක? m dash කියමුකෝ වායු අණු සාම්පලයේ මුළු ස්කන්ධය බෙදුවා මෞලික ස්කන්ධය. නේ? ස්කන්ධය මෞලික ස්කන්ධයෙන් බෙදවන්නේ මවුල ගණනේ. ඒතර 3n එකයි MC වර්ග බා කියන එක ලියා ගත්තොත් මෙතන simple m dash බෙදීම capital M. මේකත් dash කරමු. මේ දින වායු අණුවේ වායු සාම්පලයේ ස්කන්ධය m dash කියන්නේ. වාරයක් RT. එතකොට අපිට පේනවා m dash පද දෙක කැපෙනවා. එතකොට එනවා c වර්ග බා සමානයි 3i RT බෙදීම m. c වර්ග බා සමානයි 3i RT යට m කියලා සමීකරණයක් යනවා. හරි. c වර්ග බා කියලා කියන්නේ මොකද්ද? වර්ග මධ්‍යයන ප්‍රවේගය. c වර්ග බා කියලා කියන්නේ මොකද්ද? වර්ග මධ්‍යයන ප්‍රවේගයට තමයි c වර්ග බා කියලා කියන්නේ. වර්ග මධ්‍යන ප්‍රවේගය රඳා පවතිනවා සාධක දෙකක් මත. මොකද්ද දෙක? එකක් මේ 3ir කියන නියතයක් නිපුතේනේ. උෂ්ණත්වය සහ මෞලික ස්කන්ධය මේ. මේ දින මෞලික ස්කන්ධ. මේ දින උෂ්ණත්වය. දැන් පටලව ගන්න එපා. මධ්‍යන චාලක ශක්තිය රඳා පවතින උෂ්ණත්වය මත පමණයි. නමුත් වර්ග මධ්‍යන ප්‍රවේගය කියන එක රඳා පවතිනවා කාරණා දෙකක් මත. උෂ්ණත්වය මත රඳා පවතිනවා. මෞලික ස්කන්ධය මත රඳා පවතිනවා. එක් වායු සාම්පලයේ දැන් ඔක්සිජන් කාබන් ඩයොක්සයිඩ් වල C වර්ග බායි නියෝන් වල C වර්ග බායි ගත්තොත් උෂ්ණත්ව දෙක සමාන වුණා කියලා සමාන වෙන්නේ නැහැ. පටලව ගන්න එපා කියන්නේ ඒකයි ඈ. උෂ්ණත්ව දෙක සමාන වුණා කියලා වර්ග මධ්‍යන වේග දෙක සමාන වෙන්නේ නැහැ. හැබැයි මධ්‍යන චාලක ශක්තිය ගත්තොත් ඊබා ගත්තොත් එහෙම ඊබා කියන එක උෂ්ණත්වයේ සමාන වෙච්ච ගමන් මධ්‍යන චාලක ශක්තිය දෙක සමාන වෙනවා. මධ්‍යන චාලක ශක්තිය දෙක සමාන නම් උෂ්ණත්වයේ සමාන වුණා. උෂ්ණත්වයේ සමාන වෙච්ච ඵලියට මධ්‍යන චාලක ශක්තිය සමාන වුණාට වර්ග මධ්‍යන ප්‍රවේගය හෝ වර්ග මධ්‍යන මූල ප්‍රවේගය ඕන මේකක් ගන්න පුළුවන්. මේ දෙපැත්තම වර්ගමූල ගන්නත් පුළුවන්. 3i RT යට m වර්ග මධ්‍යන ප්‍රවේගය හෝ වර්ග මධ්‍යන මූල ප්‍රවේගය සමාන වෙන්නේ නැහැ උෂ්ණත්වයේ විතරක් සමාන වුණා කිය. උෂ්ණත්වයේ මෞලික ස්කන්ධය සමානයි කියන එකම වායු සාම්පලයක් වෙන්න එපා. එහෙම වායු සාම්පලයන කතාව වෙන්නේ. හරි right. අපි පොඩක් එකක් ලියා ගමු. මෙන්න දෙවන ව්‍යුත්පන්න කිරීම. වීඩියෝ එක පොස් කරලා ලියා ගන්න. හරි ලියාගෙන යන්න ලියන්න වීඩියෝ පොස් කරලා ලියා ගන්න. ලියන්න එහෙම. මේ අනුව වර්ග මධ්‍යන මූල ප්‍රවේගය, වර්ග මධ්‍යන ප්‍රවේගය හෝ වර්ග මධ්‍යන මූල ප්‍රවේගය. වර්ග මධ්‍යන ප්‍රවේගය හෝ වර්ග මධ්‍යන ප්‍රවේගය හෝ වර්ග මධ්‍යන මූල ප්‍රවේගය උෂ්ණත්වයේ මත පමණක් රඳා නොපවතින අතර
උෂ්ණත්වයේ මත පමණක් රඳා නොපවතින අතර වායු වර්ගයේ මතත් රඳා පවතී. ඒ කියන්නේ මෞලික ස්කන්ධ. වායු වර්ගයේ මතත් රඳා පවතී. වායු වර්ගයේ මතත් රඳා පවතී. හරිනේ? right okay. ඔන්න ඔය තියරි කොටස් ටිකෙන් අපිට තියෙනවා ඊළඟට තව යොත්පන්න කිරීම කීපයක් කරන්න. අපි ඒක ඊළඟ දවසේ කරලා මේක අවසන් කරලා දාමු. හරි ඊට පස්සේ අපිට ඊළඟ වැඩ ටිකට යන්න පුළුවන්.